ආයුබෝවන් සුබ උදෑසනක් හිතවතුනි අප මුණ ගැසෙනවා මෙසේ අප්‍රේල් මාසයේ 13 වෙනිදා සිංහල අවුරුදු චාරිත්‍රානුකූලව ගත්තොත් අද පරණ අවුරුද්ද ලෙසින් තමයි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. අප ආරම්භයේදීම ප්‍රාර්ථනා කරනවා එළඹෙන සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබට යස ඉසුරින් පිරි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් රැක ගන්නට හැකි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඒ වගේම අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව සමරන්නට සිටින ඔබට අපි මතක් කරනවා අවුරුදු චාරිත්‍ර නිවැරදි චාරිත්‍රානුකූලව සමරනවා සේම සෞඛ්‍යවත් පිළිවෙත් ඒ වගේම පූර්ණය කරගන්නට ඔබ හිතා ගන්නට ඕන පවතින තත්ත්වය නිසා පවතින තත්ත්වයේ හේතුවෙන්. ඒ ගැන බොහොම කල්පනාකාරීව හිතන්න කියන ගමන් කාරුණිකව බොහොම ආදරෙන් ආයෝජනය කරමින් අපි ආරම්භ කරනවා දවසේදී පත්තරේ. ඉතින් අවුරුද්දට හැමදේම ලං වෙද්දී පරණ අවුරුදු දිනේදී හැමදෙනාම සූදානම් වන්නේ හෙට එළඹෙන අලුත් අවුරුද්ද නමෝ විත්තියෙන් පිළිගන්න. ඒක තමයි ඇත්ත. අප දැක්කා ඒ පිළිබඳව බොහෝ උනන්දුවක් දක්වන පිරිස්. හැබැයි ඒ හරහා අපට යම් සැකයක් මතුවෙන අවස්ථාවක් නැතුවම නොවේ. අපේ ගැන කියන්නම්. ඔය අතර විශේෂයෙන්ම අපි අද ආරම්භ කරනවා අද පුවත්පතෙන් අවුරුදු නැකත් සීට්ටුව පිළිබඳව සිහි ගන්වන ලිපියකින් යනුව සිංහල හා හින්දු සුබ අලුත් අවුරුද්දක් වේවා සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව කියලා මේ නැකත් සීට්ටුව පෙළ ගස්වා තිබෙනවා. මෙන්න එනිසා අද හිතුවා හෙට අවුරුදු උදා වෙද්දී අද පරණ අවුරුද්ද යෙදෙද්දී පුණ්‍ය කාලය එළඹෙන්නට තිබෙද්දී ඒ ගැන සිහිපත් කරන්නට විශේෂයෙන්ම පුණ්‍ය කාලය සිහිපත් කරද්දී ඔබ දන්නවා මේ අවුරුදු චාරිත්‍රානුකූලව පුණ්‍ය කාලය තුල විශේෂ නැකතක් යෙදෙන්නේ නැහැ. එනිසාවෙන් ගමේ පන්සලට ගොස් ස්වාමින් වහන්සේගෙන් වැඳ අවසර ඉල්ලා තෙරුවනේ ගුණ සිහිකර වතාවත් කරන්නට ඒ කාලයේ වෙන් කරගන්නවා. නැකතක් නැති මොහොත නොනැකත කියන මොහොත සමගින් මේ නැකතක් නැති අවස්ථාව එළඹෙන්නේ කෙසේද? පුණ්‍ය කාලය එළඹෙන්නේ කෙසේද? අද පුවත්පත මතක් කරලා දෙනවා. අප්‍රේල් මාස 13 වන අඟහරුවාදා අපරභාග 8:09 සිට 14 වන බදාදා කියන්නේ හෙට දවසේ పూర్ව භාග 8:57 දක්වා පුණ්‍ය කාලයේ යෙදෙනවා කියන කාරණාව ඒත් එක්කම අලුත් අවුරුදු දාව පිළිබඳව සිහිපත් කරනවා. අප්‍රේල් මාස 14 වන බදාදා දින పూర్ව භාග 2:33ට සිංහල දමිළ අලුත් අවුරුද්ද උදාවේ. ඒ වගේම ආහාර පිසීම, කිරි ඉතිරි වීම සහ වැඩ ඇල්ලීමේ ගනුදෙනුව හෙට ඒ කියන්නේ අප්‍රේල් මාසේ 14 වෙනිදා බදාදා పూర్ව භාග 6:17ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කියන කාරණාව ආහාර පිසීම සහ කිරි ඉතිරි වීම ඊළඟට යෙදෙන්නේ වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයේ ඒ දෙන්නේ හෙට උදෑසන නැත්නම් పూర్ව භාග 7:41ට. ඒ මම මතක් කළේ මේ පුවත්පතේ අද පුවත්පතේ අවුරුද්ද අපට සිහිපත් කර දෙන ඒ නැකත් සීට්ටුවෙන්. ඉතින් හිතවතුනි ඒ ගැන මතක් කරද්දී සීලු දෙනාම නමෝ විත්තියෙන් සුබ මුහූර්තයෙන් සූදානම් වෙද්දී අවුරුද්දට අප සූදානම් වෙනවා. ඒ ගැන වැඩි විස්තර සමගින් ඔබට සිහිපත් කරන්න. ඊ රාත්‍රියේ ලයිව් ඇට් ප්‍රවෘත්ති විකාශයෙන් අප මේ නැකත් සීට්ටුව ඔබට ගෙන හැරපෑම අප සූදානම් අලුත් අවුරුදු උදාව සිට ඒ ගැන ඔබට සිහිපත් කර දෙන්නට. අලුත් අවුරුදු නැකත් සීට්ටුව. සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමත් සමගයි. මෙවර සිංහල අලුත් අවුරුදු උදාව සිදුවන්නේ අප්‍රේල් මාස 14 වන බදාදා పూర్ව භාග 2:33ටයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන කාලය අතරතුර යෙදෙන සංක්‍රාන්ති කාලය පුණ්‍ය කාලය හෙවත් නොනගත කාලය එසේත් නොමැතිනම් නැකත් නොමැති කාලයයි. මෙවර අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අප්‍රේල් මාස 13 වෙනි අඟහරුවාදා අපරභාග 8:09 සිට පසුදින එනම් 14 වෙනි බදාදා పూర్ව භාග 8:57 දක්වා යෙදී තිබෙනවා. ඒ අනුව පුණ්‍ය කාලයේ යෙදී තිබෙන අප්‍රේල් මාස 13 වෙනි අඟහරුවාදා අපරභාග 8:09ට පෙර ආහාර පානගෙන සියලු වැඩ කටයුතු අතහැර දමා ආගමික කටයුතු ලෙදීම සුබ බවයි නැකත් සීට්ටුවේ සඳහන් වන්නේ. මේ පුණ්‍ය කාලය කොටස් දෙකකට බෙදෙනවා. පෙර පුණ්‍ය කාලය හා අපර පුණ්‍ය කාලය වශයෙන්. පෙර පුණ්‍ය කාලයේදී අප සියලු වැඩ අතහැරලා ආගමික වතාවත්වල යෙදෙනවා. ඊළඟට එළඹෙන්නේ අපර පුණ්‍ය කාලය. අපර පුණ්‍ය කාලය තුල තමයි සියලු සුබ නැකත් යෙදෙන්නේ. අලුත් අවුරුදු නැකත් සීට්ටුව. ඒ ආකාරයෙන් තමයි අලුත් අවුරුද්දේ ඒ චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ කිරීම සිද්ධ වන්නේ. ඒ සමගින් අප යොමු වෙනවා දින වෙන පුවත්පතට. එහිදී විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ සහ ග්‍රාමාධිපතිවරයාගේ අවුරුදු සුබ පැතුම එක් කර තිබෙනවා. අප සූදානම් ඒ වෙත අවධානය යොමු කරන්නට. අවුරුදු ප්‍රීතිය භුක්ති විඳින්න මෙවර අවස්ථාව ලැබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නිකුත් කර පණිවිඩයේ සංක්ෂිප්ත සටහනේ සෙවනවා. එහිදී සඳහන් වනවා පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවති අයහපත්
සෞඛ්‍ය පසුබිම ඊට බාධා කළද පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලටද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමට පසුබිම මේ වසරේ අප සියලු දෙනා එක්ව සකසාගෙන තිබෙන බව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ අවුරුදු සුබ පැතුමේ සඳහන් කර තිබෙනවා. එය දිනමින මෙසේ වාර්තා කරනවා. ඉන්පසු අග්‍රාමාත්‍යවරයා තමන්ගේ සුබ පැතුම එක් කරනවා අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙන්න මෙහෙම සියලු දෙනාගේ අනාගතයේ සෞභාග්‍යවත් කිරීමේ වෑයමක රජය නිරතව සිටිනවා. එයත් දිනමින වාර්තා කරනවා. ජනතාව මත පැටවෙන පීඩා ආණ්ඩුව මත තබා ගනිමින් රජයේ සියලු ජනතාවගේ අනාගතය සෞභාග්‍යවත් කිරීමේ වෑයමක නිරතව සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි කියලා සඳහන් කරනවා. ඒ අනුව ඒ අවුරුදු සුබ පැතුම් වෙතයි අප අවධානය යොමු කළේ. අවුරුදු ගැන කතා කරද්දී අවුරුදු චාරිත්‍ර වත්පිළිවෙත් ගැන කතා කරද්දී සෞඛ්‍ය වත්පිළිවෙත් පිළිබඳවත් කතා කරනවා. අප ඒ ගැන කියනවා නිරන්තරයෙන්ම විශේෂම සෞඛ්‍ය අංශ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ආදී වගකීම් දරන උදවිය ජනතාවට වගකීම් දරන්න මේ උත්සව සමයේ වගකීම් දරන්න කියන කාරණාව කියා සිටියා. ඒ ගැන සඳහන් වන අවස්ථාවන් කිහිපයක් තිබෙනවා. හැබැයි මම ඊළඟට යමු වෙනවා අද සෑම ප්‍රධාන පුවතකම ප්‍රධාන පුවත බවට පත් වූ පුවත ඔබට කියන්න. ඒ තමයි තවත් මත්කුඩු විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ලංකාදීපේ අද ප්‍රධාන පුවත බවට පත්වන්නේ එයයි කෝටි 125ක අයිස් තැන් දෙකකින් අල්ලයි මේ බව යොහාන් භාසුර ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය වාර්තා කරනවා. මේ ඔබ දකින්නේ අද ප්‍රධාන පුවත ජායලදී අම්මයි තාත්තයි දුවයි පුතයි කොටු වෙති. පවුල පිටින්ම කොටු වෙලා තියෙනවා. සමස්තයක් ලෙසින් 12 දෙනෙක් අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා. ඔබට පේනවා ඡායාරූපෙන් මේ ප්ලාස්ටික් පෙට්ටි තුල අසුරා තමයි මේ මයිස් මත්ද්‍රව්‍ය සංගවා තබා තිබෙන්නේ. ඒවත් ඔබ දකිනවා ඡායාරූප වාර්තාවකින්. රුපියල් කෝටි 125ක වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 125කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 12 දෙනෙකු සපුගස්කන්ධ හා ජායල ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් වුණායි කියන කාරණාව තමයි එසේ වාර්තා කරන්නේ. දැන් මම ඔබට කිව්වා මේ ලංකාදීපයේ මේ ප්‍රධාන පුවත ලෙසින් වාර්තා කළ මේ කාරණාව අනෙකුත් සෑම ජාතික පුවත්පතක්ම මේ අඩු වැඩි වශයෙන් වාර්තා කරනවා තමන්ගේ ප්‍රධාන පුවතක් ලෙසින්. අප යොමු වෙනවා ඊළඟට දිවයින පුවත්පත. අපි බලමු දිවයින පුවත්පත මේ වාර්තා කරන්නේ කෙසේද කියලා. ලංකාදීපේ කිව්වා රුපියල් කෝටි 125ක වටිනාකමක් කියලා. දිවයින ප්‍රධාන පුවත වාර්තා කරනවා අය කෝටි 113ක් කියලා. මෙන්න ප්‍රධාන පුවත. කෝටි 113ක මත්ද්‍රව්‍ය සමග අම්මයි තාත්තයි දුවයි පුතයි හා තවත් 7ක් අල්ලයි. මේ බව හේමන්ත රන්දුරු සහ සුජීව තත්සර වාර්තා කරනවා. එහිදී කියනවා වැටලීමට පෙර කෝටි 50ක බඩු පන්නලා මේ ඡායාරූප සමගින් තමයි වාර්තා කරන්නේ. ජායල නිවන්දම සහ සපුගස්කන්ධ රග්ගහවත්ත ප්‍රදේශයේ නිවාස දෙකක පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය ගබඩාවක් වැටළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එහි ගබඩා කර තිබූ රුපියල් කෝටි 113කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග එම ගබඩාව පවත්වාගෙන ගිය එකම පවුලේ මව පියා දියණිය සහ පුත්‍රයා ඇතුළු 11 දෙනෙකු ඊයේ අලුයම අත්අඩංගුවට ගත්තායි කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. අප දැන් යමු යන්නේ මව්බිමට. මව්බිම වාර්තා කරනවා මේ පුවතම තමන්ගේ ප්‍රධාන පුවත ලෙසින්. එහෙත් මේ වටිනාකම් පිළිබඳව යම් වෙනස්කම් තිබෙනවා. මව්බිම කොහොමද මේ වාර්තා කරන්නේ? සපුගස්කන්ධයේ නිවසකින් කෝටි 100ක අයිස් අල්ලයි කියලයි ඒ පුවත වාර්තා කරන්නේ. ඔබට පේනවා මේ පැහැදිලි ඡායාරූපයක්. ප්ලාස්ටික් පෙට්ටිවල අසුරා පළතුරු ගෙනෙන පළතුරු බවට හැඟවෙන ඒ ප්ලාස්ටික් පෙට්ටිවල අසුරා තමයි මේ අයිස් මත්ද්‍රව්‍ය සංගවා සූක්ෂම ලෙස සංගවා තබා තිබෙන්නේ. අයිස් කිලෝ 110ක් පාර්සල් 91ක අසුරලා ජයලින් ඇල්ලෝ කිලෝ 15 එහිම කොටසක්. රූබන් හා ලාල් බහකුමලකරුවෝ මේ රූබන් සහ ලාල් කියන පුද්ගලයන් දෙදෙනාම මේ මොහොතේ විදේශගතව සංගව සිටින පුද්ගලයන් බවට තමයි තහවුරු කරන්න යනුව මේ රූබන් හා ලාල් මේ මද්‍රව්‍ය ජාවාරමේ මහ මොලකරුවන් ලෙස මේ වනටත් හඳුනාගෙන තිබෙනවා. ලංකාවට එවා ඇත්තේ ඩුබාහි පදිංචිව සිටින ඩුබාහි සිටින නිපුණ නැමැත්තෙක් බවත් මෙහිදී සඳහන් කරලා තිබෙනවා. ඔන්න ඒ ගැනත් අද දවසේදී මව්බිම වාර්තා කරනවා. මා ඔබට කිව්වේ මීට අමතරව තව අද පුවත්පත ඒ වගේම දිනමින මේ සියලු පුවත්පත් තමන්ගේ ප්‍රධාන පුවත ලෙසින් වාර්තා කර තිබෙන්නේ මේ. ඒ නිසා මා මේ ගැන සඳහන් කරපු නිසා ඊට එහා යමක් කියන්නට යන්නේ නැහැ. සෑම පුවත්පතක්ම වාර්තා කරන්නේ මේ පුවත. අප සූදානම් දැන් මේ තතු විත්ති පිළිබඳව වැඩි විස්තර සමගින් ඊ රාත්‍රී ලයිව් at 8 අපගේ ප්‍රවෘත්ති විකාශයෙන් අප ඔබට ඉදිරිපත් කළා. අප සූදානම් මේ ගැන වැඩි විස්තර සමගින් විග්‍රහ කරන්නට.
ජායල නිවන්දගම ප්‍රදේශයේදී අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13ක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරකට අනුවයි. ඒ අතර එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකුද හවුල් වී තිබුණා. ඒ අනුව සිදු කළ මෙහෙයුමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා තබාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළා. එහිදී අදාළ සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වුණේ සපුකස්කන්ධ ප්‍රදේශයේදී ඔවුන්ට අයත් තවත් මද්‍රව්‍ය තොගයක් තිබෙන බවටයි. ඒ අනුව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය සපුකස්කන්ධ රග්ගහවත්ත ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කළ අතර එහිදී අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. දීර්ඝ කාලීනව පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය මගින් සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵල අනුවයි මේ වැටලීම සිදු කරනු ලැබුවේ. මේ දින 3ක කාලයක් ඇතුළත සිදු කරන ලද මෙහෙයුමේදී අයිස් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 125ක් පමණ අත්අඩංගුවට ගැනීමට මද්‍රව්‍ය විනාශක කාර්යාංශයට හැකියාවක් ලැබී තිබෙනවා. ඒ අනුව මෙම සමස්ත ක්‍රියාවලියේදී සැකකරුවන් 10 දෙනෙක්, සැකකාරයන් 2 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා. මොනතරම් ආරක්ෂකාංශ ක්‍රියාත්මක වුණත් මොනතරම් ආරක්ෂක දලක් එලා තිබුණත් මේ මද්‍රව්‍ය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා මොනතරම් සූක්ෂම ආකාරයෙන් මේවා ශ්‍රී ලංකාවට නැත්නම් අපේ රටට එවන්නට ඒ අවශ්‍ය මහමොලකරුවන් කටයුතු කරනවාද කියන කාරණාවට හොඳම උදාහරණයක් තමයි ඔබට මතකයි පසුගිය දවසක විශේෂයෙන්ම ඉන්දියාවේ ශ්‍රී ලංකාවෙන් ගිය ට්‍රෝලර් බෝට්ටු කිහිපයක් තුළ මෙලෙසින් මද්‍රව්‍ය සංගවා තිබියදී ඒ ට්‍රෝලර් බෝට්ටුවල හිටි සැකකරුවන් සමගින් පොලිස් අත්අඩංගුවට පත් වුණා ඉන්දියාවේදී. දැන් මේ ආදි වශයෙන් විවිධ ආකාරයෙන් උත්සුක වෙමින් විවිධ උත්සාහයන් ගනිමින් පවතිනවා ඒවා මැඩ පවත්වන්නට මොනතරම් ආරක්ෂක දලක් එලා තිබුණත් නමුත් පොලිසිය වගේම ආරක්ෂකාංශවල නිර්වද්‍යතාවය සහ ඒ සූක්ෂමතාවය නිසා මේවා ඉතාමත්ම සුලභ ලෙස නීතියේ රැහැනට හසු වෙමින් පවතින අවස්ථාවක්. අප සූදානම් වෙනවා තවත් පුවත් කිහිපයකට යන්නට. පොල්තෙල්, පිළිකාකාරක පොල්තෙල්. ගිය අවුරුද්ද නම් කිව්වේ කැවුම් කොකිස් බදින්නට ගන්න පොල්තෙල් කියලා. හැබැයි මේ වසරේදී මිනිසුන්ට හිතට ජනිත වී තිබෙන බිය තමයි මේවල පිළිකාකාරක තියෙනවාද. ඒකට හේතුව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔය කාරණාව මතක් කරමින් මෙන්න මෙහෙම පුවත් කිහිපයක් තිබෙනවා. පිළිකාකාරක පොල්තෙල් මෙට්‍රික් ටොන් 105ක් ප්‍රති අපනයනය කරයි. අද පුවත්පත වෙනුවෙන් නිදර්ශනී වික්‍රමසිංහ මේ ගැන වාර්තා කරනවා. මේ ඔබ දකින්නේ ඒ පුවත කටාන රිෆයිනරීස් සමාගම විසින් ආනයනය කර ලද ඇෆ්ලටොක්සින් අඩංගු පිරිපහදු නොකළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 105ක් ඊයේ සවස මැලේසියාවට ප්‍රති අපනයනය කරන ලදී කියලයි ශීර්ෂ පාඨයෙන් වාර්තා කරන ඔබ දකිනවා. එය එසේම ආනයනය කරන භාණ්ඩවලට විශේෂයෙන් මෙහිදී සඳහන් කරනවා මෙම ප්‍රති අපනයන කටයුතු අදාළ සමාගමේ සම්පූර්ණ වියදමින් සිදු කරනවා. එසේම විෂපොල්තෙල් ආනයනය කරන සමාගම විසින් සිදු කරන ලද වරද සඳහා වූ දඩමුදල මේ සම්බන්ධයෙන් පවත්වන විමර්ශන වලින් අනතුරුව තීරණය කර අදාළ සමාගමෙන් අය කර ගැනීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා රේගුව සඳහන් කරනවා. දැන් ඒ ගැන කියන ගමන් මේ ප්‍රති අපනයන කටයුතු සිදු වුණා කියන කාරණාව සිහිපත් කරන ගමන් අද පුවත්පත ඒ සමගින්ම වාර්තා කරනවා පිළිකාකාරකයේ අඩංගු පොල්තෙල් වෙළඳ පොළට නිකුත් වී නැහැ. රේගුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියූ ප්‍රකාශය නිදර්ශනී වික්‍රමසිංහ වාර්තා කරනවා. දැන් එහෙදි කියන්නේ මේ ඇෆ්ලටොක්සින් පිළිකාකාරකයේ අඩංගු පොල්තෙල් පරිභෝජනය සඳහා වෙළඳ පොළට නිකුත් වී නොමැති බවට ශ්‍රී ලංකා රේගුවට මේ වන විට අනාවරණය වී ඇතැයි රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේ ජෙනරල් විජිත රවිප්‍රිය මහත්මයා ප්‍රකාශ කරලා තිබෙනවා. ඔන්න ඒ තත්ත්වය පිළිබඳව තමයි එතුමා තහවුරු කරනවා මෙසේ මේ ඇෆ්ලටොක්සින් නැත්නම් පිළිකාකාරක අඩංගු මේ පොල්තෙල් සාමාන්‍ය වෙළඳ පොළට නැත්නම් පාරිභෝගිකයට ගන්නට හැකි වෙන ආකාරයෙන් නිකුත් වෙලා නැහැ කියලා. අප සූදානම් මින්පසු දිනමින පුවත්පතට යන්නට ඒ කාරණාවම නැත්නම් ඔය ප්‍රති අපනයනය කළා කියන කාරණාව දිනමින වාර්තා කරනවා. ඇෆ්ලටොක්සින් අඩංගු තෙල් තොගයක් ආපසු යවයි කියන කාරණාව ශීර්ෂ පාඨයෙන් තමයි දිනමින වාර්තා කරන්නේ. මීට පෙර මා සඳහන් කරපු කාරණාවමයි දිනමින පුවත්පත තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ. එහිදී කියන කාරණාව තමයි විශේෂයෙන්ම මේ ආකාරයෙන් නැවතත් ප්‍රති අපනයනය කිරීමට කටයුතු කළා කියන කාරණාව. මැලේසියාවේ සිට මෙරටට ආනයනය කර තිබූ ඇෆ්ලටොක්සින් නැමැති පිළිකාකාරකයේ අඩංගු පොල්තෙල් තොගය ප්‍රති අපනයනය කිරීම සඳහා කොළඹ වරායේ SAGT පර්යන්තයේ නවත ඇති බවාරා මේ බාවරා කියලා කියනවා මේ තවත් විවිධ නම් වලින් හඳුන්වා තිබුණා මා දැක්කා. බාවරා නෞකාවට පැටවීම ඊයේ පෙරවරුවේ ආරම්භ කළ අතර පසුරු 5ට එම නෞකාව මැලේසියාව දක්වා ගමන් ආරම්භ කළා කියන කාරණා නැත්නම් කියන සිදුවීම පිළිබඳව සිහිපත් කරනවා. දැන් මේ හරහා නැවත මෙවැනි පොල්තෙල් අපේ රටට පැමිණේවිද? එහෙම වෙන්නට පුළුවන්ද? අප දන්නේ නැහැ. ඒ සඳහා බලධාරීන් නිසියාකාරව ක්‍රියාත්මක වන සූක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණාව තමයි අප සිහිපත් කරන්නේ. වෙළඳපොළ ක්‍රමය තුල වෙළඳපොළ මූල්‍ය වටිනාකම් මත
බොහෝ දුරට මිනිස් වටිනාකම් යටපත් වෙනවා. ඒ හරහා තමයි තමන්ගේ ලාභාංශ වැඩි දියුණු කර ගැනීම සඳහා ලාභාංශ වර්ධනය කර ගැනීම සඳහා මෙවන් පිළිකාකාරක අඩංගු පොල් තෙල් කොහෙවත් තියෙන කුණු කන්දල් අපේ රටට එන්නේ. මේවා නවත්වන්නට වැඩපිළිවෙල සකස් වෙමින් පවතිනවා, සකස් කරලා තිබෙනවා. නමුත් කොහෙන් හෝ රිංගා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගන්නට ඒවා මෙරටට පැමිණෙනවා අප දකිනවා. ඔය අතර අප සූදානම් වෙනවා තවත් පුවතකට යන්නට. ඒ මේ හා සිද්ධිය සම්බන්ධයෙන් මේ පුවතමයි එහි දිගුවක් අප වාර්තා කරනවා. පිළිකාකාරක පොල් තෙල් ගෙන සමාගමට දඩ ගහනවා රේගු අධ්‍යක්ෂ ජනරාල් කියයි. ලංකාදීපේ කියනවා දැන් මීට කලින් මම මේ ගැනම කිව්වා. ඒ නිසා තවත් අටුවා ටීකා ටිප්පණි කියන්න අවශ්‍ය නොවුනත් එහිදී කියන කාරණාව තමයි ඇෆ්ලටොක්සින් නැමැති පිළිකාකාරකයේ බහුල වඩංගු බවට සැලකෙන පොල් තෙල් සහ වියලි මිරිස් තත්ත්ව සහතිකයේ ලැබෙන තෙක් මුදාහැරීම කරන්නට බැහැ කියන මම ඊළඟට කියන්නම් ඒ ගැන. මෙහිදී කියන්නේ ඇෆ්ලටොක්සින් නැමැති පිළිකාකාරකයේ අඩංගු බවට තහවුරු වීමෙන් පසුව මැලේසියාවට හරවා යවූ පොල් තෙල් තොගය ආනයනය කළ සමාගමට දඩ ගහන බව තමයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේ. හැබැයි අර කිව්වා වගේ කලින් තාමත් ඒ ගැන විමර්ශනය කරලා ඒ මත පිහිට තමයි මේ දඩ මුදල තීරණය කරන්න කියන දේ තමයි කියන්නේ. දැන් මේ පිළිබඳව අපි පසුගිය දිනවල මේ පිළිකාකාරක පොල් තෙල් කියන වචනය අහුණු තැන ඉඳන්ම අපේ පිළිබඳව නිරන්තරයෙන්ම දීර්ඝ ලෙසින් සොයා බැලුවා අපගේ live at 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට ඊට සාක්ෂි දරනවා. ඊයේ දවසෙත් අප මේ පිළිබඳව අනාවරණය කළා මේ ප්‍රති අපනයනය කිරීමේ කටයුතු පිළිබඳව. අප සූදානම් ඊයේ රාත්‍රී live at 8 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබට පෙන්වූ ඔබට අදහස් ගෙනහැර පාණ්ඩ ඉදිරිපත් කළ ඒ ප්‍රවෘත්ති විශේෂාංගය වෙත අවධානය යොමු කරන්නට. ඇෆ්ලටොක්සින් නැමැති පිළිකාකාරක රසායනය මිශ්‍ර විෂ පොල් තෙල් කන්ටේනර් 95ක් සමාගම් 3ක් විසින් මෙරටට ගෙන්වා තිබුණා. වරායේදී සිදු කළ රසායනාගාර පරීක්ෂාවකදී හෙළි වුණේ ඒවායේ පිළිකාකාරක විෂ රසායන අඩංගු බවයි. කෙසේ වෙතත් ඒවා රේගුවේ රඳවා තබා නොගෙන සීල් තබා අදාළ පොල් තෙල් ගෙන්වූ සමාගම්වල ගබඩාවලට යැවීම මුල් කරගෙන අර්බුදකාරී තත්ත්වයක් මතුවුණා. මේ අතර කාලය තුළ ඇෆ්ලටොක්සින් අඩංගු තවත් පොල් තෙල් බවුසර් දෙකක් දංකොටුව ප්‍රදේශයෙන් හමුවීමත් සමග ඒවා රේගු උපදෙස්වලට පටහැනි ලෙස වෙළඳපළට නිකුත් කර ඇති බවටයි සැක මතුවුණේ. ඒ අනුව මේ වන විටත් වෙළඳපළේ පොල් තෙල් සාම්පල පරීක්ෂා කිරීම සිදු කරනවා. මේ අතරතුර අදාළ පොල් තෙල් ප්‍රති අපනයනය කිරීමට වහම පියවර ගන්නා ලෙස පාරිභෝගික සේවා කටයුතු අමාත්‍යාංශය මෙන්ම රේගුවද අදාළ සමාගම් වලට දැනුම් දෙනු ලැබුවා. ඒ අනුවයි දිවෙනට ළඟා වූ බාබරා නැමැති නෞකාවෙන් ඒවා මැලේසියාව බලා නැවත යැවීමට පියවර ගැනුනේ. මේ යන්නේ එක සමාගමක්. තව සමාගම් දෙකක ඉතුරු වෙලා තියෙනවා. මීට වඩා තියෙනවා ඒ සමාගම් දෙක. මේකේ තමයි අඩුම ප්‍රමාණය. ඒකයි අපිට ටිකක් කඩිනමින් ප්‍රතිනැවගත කිරීමට ඉඩකඩ සැලසුනේ. මේ ප්‍රතිනැවගත කිරීම සඳහා ඔවුන් කරපු වැරද වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව මගින් දඩ මුදලක් අය කරනවා. ඊට අමතරව ඒ සමාගම් මගින් ඒ වියදම දරා මේවා ප්‍රතිනැවගත කරනවා. මේ අතර මින් ඉදිරියට දිවෙනට ආනයනය කිරීමෙන් අනතුරු භාවිතයට නුසුදුසු බව තහවුරු වන කිසිදු ද්‍රව්‍යයක් ඒවා ගෙන්වූ අය වෙත නිකුත් නොකිරීමටද රේගුව තීරණය කර තිබෙනවා. මීට අවුරුදු 20ක් 30ක් කාලයක් තුළ මේ ආකාරයෙන් තමයි පොල් තෙල් ආනයන කරලා තියෙන්නේ. මේ සමාගම් විසින්ම තමයි මීට වඩා තව සමාගම් කීපයක් තියෙනවා. සමාගම් 7කට මේ සමාගම් තමයි ප්‍රධාන වශයෙන් පොල් තෙල් ආනයනයේ රැඳී සිටින්නේ. අපි දැනට ක්‍රියාමාර්ගයක් කරන් තියෙනවා ඇෆ්ලොටොක්සින් බහුලව පවතිනවායි කියලා සැක කරන ද්‍රව්‍ය වන පොල් තෙල් සහ වියලි මිරිස් ඔවුන්ගේ ගබඩාවලට නිදහස් කරන්නේ අපේ ගබඩාවල බොහොම අපහසුකම් මැද්දේ අපි තබාගෙන තියෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊටම පැහැදිලිව කිව්වා මේ ආනයනය කරන සමාගම් වෙත මේ ද්‍රව්‍ය මුදාහරින්නේ නැහැ. උන්ගේ ගුදම් වෙත මුදාහරින්නේ නැහැ. ඉඩ පහසුකම් අඩු සහිත තත්වයක් යටතේ වුණත් මේවා තමන් යටතේ රේගුව බහරේම තබාගෙන තියනවා කියලා. ඒකට හේතුවක් තියෙනවා. මේවා ඒ ආනයනය කළ සමාගම්වල ගොඩම්වලට යවූ පසු කෙසේද තහවුරු කළ හැකි ඒවා එතනින් එහාට පිටවන්නේ නැහැ කියලා. අන්න ඒ නිසාවෙන් තමයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේ කෙසේ හෝ අපහසුකම් මැද අප මේවා කෙසේ හෝ රඳවාගෙන තබාගෙන තිබෙනවා කියලා. එතුමා කිව්ව කාරණාව දිනමින වාර්තා කරනවා මෙහෙම. පොල් තෙල් වියලි මිරිස් තත්ත්ව සහතිකයේ ලැබෙන තෙක් මුදා හැරිමත් හිටුවයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කිව්ව ප්‍රකාශය සුභාෂිනී සේනානායක වාර්තා කරනවා දිනමිනට. මෙන්න කතාව. ඇෆ්ලටොක්සින් නැමැති පිළිකාකාරකය බහලව අඩංගු බවට පිළිගැනෙන සැලකෙන පොල් තෙල් සහ වියලි මිරිස් තත්ත්ව සහතිකය නැත්නම් SLS සහතිකය ලැබෙන තෙක් ආනයනික සමාගම්වලට මුදා හැරීම අත්හිට වූ බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළ මීට පෙර ඔබ දුටු ඒ කාරණාවම ඔන්න වාර්තා කරනවා දිනවෙන ජාතික පුවත්පතක්. ඉන් අනතුරු අප යොමු කරන්නේ අවධානය මව්බිම ජාතික පුවත්පතට. මව්බිම ජාතික පුවත්පතේ වෙත අවධානය යොමු කරද්දී ඔන්න මේ අවුරුදු සමය හෙට අලුත් අවුරුද්ද සිංහල දමිළ අලුත් අවුරුදු උදා වෙනවා. ඒ සමගින්ම මීට පෙර සිට සෞඛ්‍ය අංශ පවසා සිටියා මේ උත්සව සමයේ අප නිවැරදි සෞඛ්‍යවත් පිළිවෙත් අනුගමනය නොකළහොත් තෙවැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතිනවා කියලා. ඒ තත්ත්වය ගැන කියන්නම් අපි සූදානම් ඉක්මනින්ම වෙලාව දකින්නට.
අලුත් අවුරුද්ද කියලා හිතුමතේ වැඩ කරන්න බෑ යනුව. ඒ අනුව අලුත් අවුරුද්ද කියලත් Taman බොහොම හිතේ තියාගන්නට ඕන අප ඉන්නේ දැඩි වසංගත තත්වයක සමග කියලා. අසලුස් ඉන්දියාවේ තත්ත්වය ඉතාමත්ම දරුණු අතරපත් වෙලා තිබෙනවා. ඉතිහාසයේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් දිනකට පැය 24ක් තුළ හඳුනා ගනිමින් ඉන්දියාව යන්නේ. ලෝකයේ පළමු වැඩිම ආසාදිතයන් රට බවට පත් තිබුණේ ඇමරිකාව. තවමත් ඒසී. හැබැයි ඊට පෙර දිනේ වනතුරු දෙවන ස්ථානයේ නැදී සිටියේ වැඩිම ආසාදිතයන් හමුවන බ්‍රසීලය ලතින් ඇමරිකානු රාජ්‍යයක්. හැබැයි ඒ සංඛ්‍යාව අභිබවා ගොස් ඉන්දියාව දෙවන වැඩිම ආසාදිතයන් ලෝකයේ මුණ ගැසුණු රට බවට පත් වුණා. එහෙමනම් ඉන්දියාවේ සේවද්දී බංගලාදේශයේ වසා දමද්දී ශ්‍රී ලංකාවේ තත්ත්වය ආරක්ෂා කර ගැනීම ඔබට මට පැහැදිලිවම පැවසෙනවා පැට වෙනවා වගකීම දරන්නට වෙනවා. ඔය අතර මෙහෙම මතක් කරනවා අද මව්බිම අලුත් අවුරුදු සමයේ මුඛ ආවරණ හා සෞඛ්‍ය නීති අනිවාර්යයි කීර්ති මෙන්ඩිස් වාර්තාව ගෙනෙනවා. මේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ වචනේ ඇහුව ගාම ඔබ දන්නවා. අදින් ඇරඹෙන අලුත් අවුරුදු කාලය තුළ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවත් සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරන පුද්ගලයන් ගැන අවධානයෙන් සිටින ලෙස පොලිස් මූලස්ථානයේ දිවයිනේ පිහිටි සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට මේ වන විට ලිඛිතව දැනුම් දීමක් කර ඇත කියලත් එන්නේ සඳහන් වෙලා තිබෙනවා. යනුව විශේෂයෙන්ම පොලිසිය නිලධාරී මහත්වරුණුත් ජනතාව නිසි සෞඛ්‍ය වත්පිළිවෙත් රකින්නවාද කියන කාරණාව බලන්නට සුපරීක්ෂණය කරන්නට සූදානම්ව සිටිනවා කියන දේ මෙහිදී සිහිපත් කරනවා. ඒ ගැන කියමින් යනවා අද පුවත්පතට අප කතා කරන්නේ මේ පවතින වසංගත තත්ත්වය හමුවේ කෙසේද මේ අවුරුදු සමය ගත කරන්න කියන දේ. එහිදී මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. අපිට පුළුවන් ද අවුරුදු උත්සව තියන්න? අපිට මේ පාර කොට්ට පොර ගහන්න පුළුවන්ද? කණාමුට්ටි අල්ලන්න පුළුවන්ද? හිතුමතේ එවැනි අවුරුදු උත්සව තබන්නට බැහැ. අද පුවත්පත කියනවා අවසර නැතිව අවුරුදු උත්සව බැහැ. පොලිස් මූලස්ථානයේ කළ නිවේදනය ඉන්දික හේවා විතාරණ වාර්තා කරනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ හෝ පොලිසියේ අවසරයක් නොමැතිව ජනතාව ඒකරාශී කරගෙන අලුත් අවුරුදු උත්සවයට අදාළව කිසිදු ක්‍රියාකාරකමක් සිදු කළ නොහැකි බව පොලිස් මූලස්ථානය මෙහිදී සිහිපත් කරනවා, සඳහන් කරනවා, වාර්තා කරනවා. ඔන්න ඒ ගැන තමයි අද මෙසේ වාර්තා කරන්නේ විශේෂයෙන්ම අද පුවත්පත. ඒ සමගින්ම අප යනවා ඇතුල් පිටු කිහිපයක් වෙත. මොකද මේ ඇතුල් පිටු හරහාත් මතු කරන්නේ මේ සිදුවීමමයි. එහිදී මෙන්න මෙහෙම යුද හමුදාපතිවරයා විශේෂ ඉල්ලීමක් සහ මතක් කිරීමක් කරනවා. සමහරුන්ගේ හැසිරීම කනගාටුදායකයි. හිතුමතේ වැඩ කළොත් මැයි මාසයේ අවදානම් වේවි. සුජිත් හේවාජුලිගේ ලංකාදීප ඇතුල් පිටු වාර්තාවක් ලෙසින් මේ කොවිඩ් තත්ත්වය පිළිබඳව වාර්තා කරනවා. කොවිඩ් නීති ගණන් නොගෙන සාපු සවාරි යන සුළු පිරිසකගේ හැසිරීම කනගාටුදායක බවත් ජනතාව මේ ආකාරයට හිතුමතේ කටයුතු කළහොත් රටට ලබන මැයි මාසයේදී නරක ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු වන ඇති බවත් COVID-19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා ලංකාදීපයට කියලා තියෙනවා. එතුමා බොහොම පැහැදිලිවම කියනවා සමහරුන්ගේ හැසිරීම කනගාටුදායකයි කියලා. ඒ ගැනට උදාහරණ ඊයේ දවසේ වෙනකන් නැත්නම් අද සමහරට උදෑසන වෙනකන් සාප්පු සවාරිය දෙන බොහෝ පිරිස් වල හැසිරීම දැක්කා නම් අපිට හිතා ගන්න පුළුවන්. අපිට කියන්න බෑ ඔබ අවුරුදු සමරන්න එපා කියලා. ඒ නොවේ අදහස් කරන්නේ. හැබැයි ඒ අවුරුදු සමරන දේ ඔබේ ආරක්ෂාව. විශේෂයෙන්ම ඔබ නිසා අනෙත් අයගේ ආරක්ෂාව පිළිබඳව සිහිපත් කරමින් ඔබ සමරුවාද සාප්පු සවාර ගියාද? ඔබ ඔබගේ හිතට තට්ටු කරන්න. යනවා මව්බිම ඇතුල් පිටු වාර්තාවකට අවුරුද්දත් එක්ක වෙන කාරණා සිහිපත් කරද්දී ඊටම ඛේදනීය සිදුවීමක් වාර්තා කරනවා. සිංහල අවුරුද්ද පෙනී තිබියදී අවුරුදු කන්න සල්ලි හොයන්න පුවක් කඩන්න ගිය සිවුදරු පියා ගස කඩා වැටි මරු තුරුලට යයි ගම්පොළ මාධව බණ්ඩාර වාර්තා කරනවා. අලුත් අවුරුදු උදාව සැමරීමට මුදල් සොයා පුවක් කැඩීමට ගිය සිවුදරු පියෙකු පුවක් ගසක් කඩා වැටි ඊට යට වී මිය ගොස් සිටියේදී පෙරේදා දින සොයාගත් බව ගම්පොළ පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇතේ ගම්පොළ ඉඟුරුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පොරකුඹුරේ ගෙදර නිහාල් අනුරුද්ධ දිසානායක නැමැති 55 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු මෙලෙසින් යම් මුදලක් හොයාගන්නට මේ අඩි 60ක් පමණ උස පුවක් ගසේ තිබූ පුවක් ඉත්ත කැඩීමට ගසට නගමින් සිටියේදී අඩි 45ක පමණ ඉහළින් පුවක් ගස කැඩී මොහු සමග බිමට කඩා වැටි ඇති බව තමයි මෙහිදී මේ තොරතුරු අනාවරණය කරමින් ගම්පොළ පොලිසිය සඳහන් කරන්නේ, වාර්තා කරන්නේ. ඊටම ඛේදනීය තත්වයක්. කීයක් හරි හොයාගෙන අවුරුද්ද පවුලේ අයත් එක්ක සමරන්නට ගියේ පියාට වෙච්ච අත්පු ඉරණම ඊටම ඛේදනීයයි. ඛේදාන්තයක් ලෙසින් අපි හඳුනා ගන්නවා. ඒ සමගින්ම අප යනවා මව්බිම් පුවත්පතට. මේ අස්සේ රේගුව පිළිබඳව නිරන්තරයෙන්ම කතා වෙනවා. මේ ඇෆ්ලොටොක්සින් අඩංගු පිළිකා කාරක සමගින් රේගුව පිළිබඳව වඩාත් කතා බහට ලක් වෙන්න ගත්තා. ඔවුන්ට තිබෙන්නේ ඒ වැටලීම විතරක්ද? නැහැ. ඔවුන්ට තව වැඩ තියෙනවා. මෙන්න එහෙම වැඩක්. රේගුවේ ඇස්වලට වැලි ගසා
කෑම අස්සේ හංගාගෙන චීන වයින් තොගයක් දැලී කීර්ති මෙන්ඩිස් මේ වාර්තාව ගෙනෙනවා. ඔබ බලන්න ඡායාරූප වාර්තාවක් සමගින් තමයි මේ වාර්තා කරන්නේ. මේකත් කෙසේ හෝ තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නට වුන් කටයුතු කරපු ආකාරයක් තමයි දකින්නේ. බලමු මේ වාර්තාව. උත්සව සමයේදී මෙරට සිටින චීන ජාතිකයන්ට විකිණීම සඳහා චීනයේ සිට මෙරටට ගෙන වූ චීන වයින් බෝතල් තොගයක් සහිත කන්ටේනරයක් සොයා ගැනීමට කොල්ලුපිටිය පොලිසිය සමත් විය. මෙම කන්ටේනරයේ චීනයේ සිට ගෙන්වා ඇත්තේ චීන ජාතිකයන් වෙනුවෙන්ම ආහාර පාන හා විවිධ කෑම වර්ග සමග නොයෙකුත් විසුතුරු බීම වර්ග ඇති කොල්ලුපිටිය ඇල්ෆ්‍රඩ් හවුස් පාරේ පවත්වාගෙන යන චීන සුපිරි වෙළඳ සංකීර්ණයකට කියලා සඳහන් වෙන්නේ. කොහොම නමුත් මෙහිදී කියනවා කොල්ලුපිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සිදු කළ පරීක්ෂණයකින් මේ වැටලීම සිදු කරන්නට හැකුණායි කියන කාරණාව තමයි සිදුවීම තමයි එසේ වාර්තා කරන්නේ. එහිදී කියනවා මේ රේගුවේ ඇස්වලට වැලි ගසා අපි කියනවා සාමාන්‍යයෙන් ඇස්වලට වැලි ගහන්න එපා කියලා. එතකොට වෙන දේ දන්නවා. නිකම්ම ඇස්පිය වෙනවා. අප යනවා ලංකාදීප පුවත්පත ලංකාදීපයේ තවත් අතුවිත්ති කියද්දි තවත් තොරතුරු ඔබට කියන්න තියෙනවා. විශේෂයෙන්ම අප දැන් සඳහන් කරමින් හිටියේ මව්බිම පුවතක්. ඒ මව්බිම පුවතෙන් පසු අපි අවධානය යොමු කරන්නේ දිනමින ජාතික පුවත්පතට. විවිධ තොරතුරු තියෙනවා. විවිධ තොරතුරු වාර්තාවද්දී දිනමින කියන තවත් පුවතකටයි අවධානය යොමු කරන සූදානම් වන්නේ. මෙන්න තවත් වංචාවක තොරතුරු. උම්බලකඩ ව්‍යාපාරයට මුවා වී හෙරොයින් ජාවාරම් කළ කෝටිපතියා සහ ගෝලයා දැලි. මේ ව්‍යාපාරය නැත්නම් අපි කියනවා බොහොම සරල වචනයෙන් බිස්නස් එක නම් උම්බලකඩ. එයා උම්බලකඩ බිස්නස් කරන්නේ. ඔන්න කරලා තියෙන උම්බලකඩ බිස්නස් එක ගැන විස්තර තියෙනවා මේකේ. මොනවාද මේ කරලා තියෙන්නේ කියලා ඔබට පැහැදිලිවම පේනවා. එහිදී කියන කාරණාව තමයි එහිදී විශේෂයෙන්ම සඳහන් කරනවා. උම්බලකඩ ව්‍යාපාරයට මුවා වී හෙරොයින් ජාවාරමේ යෙදෙමින් රුපියල් කෝටි 10කට අධික දේපලවත්කම් උපයාගත් බව කියන කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ ගෝලයෙකු තමයි විශේෂ පොලිස් කණ්ඩායමක් මෙලෙසින් වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙන්නේ. මේ ව්‍යාපාරිකයා මේට ඉහතදී හෙරොයින් ජාවාරමේ යෙදී ඇති අතර ඔහුට එරෙහිව අධිකරණවල නඩු විභාග වෙමින් පවතිද්දී තමයි බිස්නස් එක කරලා තියෙන්නේ. උම්බලකඩ බිස්නස් එක කරලා තියෙන්නේ. ඒ උම්බලකඩ බිස්නස් එක නමින් කරලා තියෙන්නේ අර කලින් බිස්නස් එකම තමයි. ඒ ගැන තමයි එහෙම වාර්තා කරන්නේ. ඔය අතර දිනමින වාර්තා කරන තවත් ප්‍රධාන පුවතක් සතොස ගැන මේ දවස්වල නිතරම කතා වුණා. සහන මල්ල පිළිබඳව අපි කතා කළා. ඒ ගැන කතා වුණා සමාජයේ. ඒ වගේම සතොස පිළිබඳව කතා වුණා. මේ අතර සතොස සැපයුම් කරුවන්ට කෝටි 830ක් ණයයි ධනුෂ්ක ගොඩකුඹර වාර්තාව ගෙනෙනවා. ඔන්න වෙන කතාවක් කියනවා හෙදී. පසුගිය ආණ්ඩුව සමයේ ලැබූ අලාභය හේතුවෙන් ලංකා සතොස්ස සමාගම සැපයුම් කරුවන්ට ගෙවීමට ඇති මුදල් ප්‍රමාණය මේ වසරේ පෙබරවාරි මාස 25 වන දින විට රුපියල් කෝටි 830 ඉක්මවා තිබුණායි කියන දේ තමයි කියන්නේ. ඔන්න පහුගිය ආණ්ඩුව කාලේ සතොස්ස ලාභ ලබලා නැහැ. අලාභ තමයි ලබලා තියෙන්නේ. ඒ අලාභවල ගෙවීම් කෝටි 830යි. ඒ ගෙවීම මොනවද? ණය ගෙවන්න තියෙන කාටද? සැපයුම් කරුවන්ට නැත්නම් තමන්ගේ සප්ලයර්ස්ලට කියලා තමයි එහිදී කියන්නේ. ඒ සමගින්ම යනවා අප අද පුවත්පතට ඔය අතර දේශපාලනයත් යම් යම් වෙනස්කම් වලට ලක් වෙනවා. වෙනස්කම් වලට ලක් වෙන දේශපාලනය තුල වෙනස් කතාවන් මතුවෙනවා. ඒ කතාවන් ඇතැම් විට අභියෝග වෙන්නට පුළුවන්. අභියෝග කරන අවස්ථාවන් වෙන්නට පුළුවන්. අපි යනවා අද පුවත්පතට. රංජන් වෙනුවෙන් හරින්ගෙන් දේශපාලන තීන්දුවක් දිනේෂ් සමරකෝන් වාර්තා කරනවා. එහිදී කියනවා මැයි මාසයේ පළමු සතියේ ආණ්ඩුවට අභියෝගයක් එල්ල කරනවා. කවුද කියන්නේ? හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා. රංජන් රාමනායක මහතා වෙනුවෙන් තමා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බවත් ඒ අනුව තමාගේ කොන්ද ශක්තිමත් බව නැවත වතාවක් රටේ ජනතාවට පෙන්වීමට සූදානම් බවත් සමගි ජන බලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහත්මයා ප්‍රකාශ කළා තිබෙනවා. ඔන්න එතුමා නැවතත් තමන්ගේ කොන්දේ ශක්තිය පෙන්වන්නයි සූදානම් වන්නේ. ඔය අතර ඒ සජබේ සමගි ජන බලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අප යනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තොරතුරු ගැන කියන්නට. එහි මහලේකම්වරයා දයාසිරි ජයසේකර මහත්මයාගේ කකුලෙන් අදිනවද කවුරුත්? අද පුවත්පත කියනවා මෙහෙම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරයෙන් දයාසිරි ඉවත් කිරීමට පක්ෂ ඇතුළෙන්ම කුමන්ත්‍රණයක් ඉන්දික හේවා විතරණ වාර්තා කරනවා. එකෙන් කියනවා බලවත් පක්ෂවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න ඕන වෙලා ඒකට පක්ෂ අභ්‍යන්තරයේ සිටින එක එක්කෙනා අල්ලාගෙන ඉන්නවා. කවුද මෙහෙම කියන්නේ? මහලේකම්වරයා දයාසිරි ජයසේකර මහත්මයා නැත්නම් අමාත්‍යතුමා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරයෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉවත් කිරීමට පක්ෂයේ අභ්‍යන්තරණයේ කුමන්ත්‍රණයක් සිදු කර ඇති බව අද පුවත්පතට වාර්තා වෙයි කියලායි සඳහන් කරන්නේ. ඒකෙදි කියනවා හරින් ප්‍රනාන්දු දයාසිරි ජයසේකර මහත්මයා
එහිදී කියන කාරණාව තමයි මාව එළියට දැම්මත් පක්ෂයේ දේශපාලනය කරනවා, ග්‍රාමීය මට්ටමේ පාක්ෂිකයන් සමග දේශපාලනය කරනවා, මම පක්ෂයේ පහළම සමාජිකයන් සමග ඉඳලා වැඩ කරන්නේ, මම අනිත් බලවත් පක්ෂවල අතකොළුවක් නෙවෙයි. මේ ආදි වශයෙන් එතුමා මේ තත්ත්වය පිළිබඳව අදහස් දක්වනවා. එය අද පුවත්පත වාර්තා කරනවා. ඒ සමගම අප අවධානය යොමු කරනවා තවත් පුවත් කිහිපයකට. එහිදී අද පුවත්පතේම තවත් තොරතුරක් අප උපුටා ගන්න සූදානම් වෙනවා. මෙන්න මෙහෙම ශ්‍රී ලංකාවේ මුදලට සාපේක්ෂව රුපියලට සාපේක්ෂව ඩොලරයාගේ ඉහළ යාම සිදු වෙනවා. ඒ අනුව රුපියල් 202 203 සීමාව ඉක්මවා යද්දී මෙය යම් කිසි ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමට යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව චීනෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක ණයක් ලබා දීමේ පුවත වාර්තා කරනවා අද පුවත්පත. මේ ගිවිසුම් ගතවීම ඊයේ දවසේ සිදු වුණා කියලා කාරණාව තමයි අප මීට පෙර ඇහුවේ. ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක ණයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ චීන සංවර්ධන බැංකුව අතර ගිවිසුම් අත්සන් කර තිබේ. බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මේ සඳහා අත්සන් කළ බවයි. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ගැටලුවට විසඳුමක් ලෙස සහ COVID-19 හේතුවෙන් සිදු ඇති ආර්ථික සංකෝචනයට විසඳුමක් ලෙස මෙම ණය ශ්‍රී ලංකාවට ලබා දෙන අතර ඒ අනුව ශ්‍රී ලංකාව වේගවත් ආර්ථික පුනරුත්ථාපනයක් ලබාගත හැකිවනු ඇතැයි තානාපති කාර්යාලය නිවේදනය කරමින් සඳහන් කරනවා කියන දේ තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. ඉන් පස්සේ අවධානය යොමු කරන්නේ නැවතත් දිනමින ජාතික පුවත්පතට ආර්ථිකය පිළිබඳව එහෙම සිහිපත් කරද්දී මේ යන්නේත් ඒ කියූ කාරණාවම දිනමින වාර්තා කරන්නේ කෙසේද කියන දේ හොයන්නට චීන සංවර්ධන බැංකුව සමග ඩොලර් මිලියන 500ක ණය ගිවිසුමකට අත්සන් දිනමින වාර්තා කරනවා. දැන් ඒකට හේතුව මීට පෙරම අද පුවත්පතෙන් කියූ නිසා ඒ ගැන අටුවා ටීකා ටිප්පණි කියන්න අවශ්‍ය වන්නේ නැහැ. මේ සියලු දේ ආර්ථික සංකෝචනය නිවැරදි කරගන්නට සහ ඒත් එක්කම මේ COVID-19 හේතුවෙන් වැටි ඇති ආර්ථික අවපාතයෙන් ගොඩ ගන්නට කියන දේ තමයි එහිදී දිනමින පුවත්පතත් වාර්තා කරන්නේ. අප අවුරුද්දට පෙර දවසේ පරණ අවුරුද්ද දවසේ පත්තරේ ඇති තොරතුරු ඔබට කියමින් ඉන්නේ. අප සූදානම් වෙනවා කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් අනතුරු තවත් පත්තරේ බොහෝ තොරතුරු ඔබට කියනවා. විරාමය හැම මොහොතකම අපව ලං කරනවා. ඒ විතරක් නොවේ සිංහල දමිළ අලුත් අවුරුද්දත් ලං කරනවා. එන්න ඒ සුබ මොහොත උදා වෙමින් පවතිනවා. ඉතින් ඒ සුබ මොහොතට පිළිවෙතින් පෙළගැහෙන්න. ඒ ඇතුළේ බොහෝ දේවල් තියෙනවා. පිළිවෙතින් පෙළගැහෙන්න කියලා නැවත නැවත ඉල්ලීමක් කරමින් පත්තරීතරු තොරතුරු කියනවා. රුපියල් 5000 දීමනාවක් සමෘද්ධි ආධාර ලබන පවුල්වලට ඒ වගේම අඩු ආදායම් ලාභීන්ට ලබා දෙන කතාවක් පිළිබඳව පසුගිය දවස්වල කතාව ඇදිලාව නැත්නම් ඒ ගැන කියුණා. හැබැයි ලංකාදීපේ කියනවා මෙන්න මෙහෙම පුවතක්. ඒ නිසා 5000 ගැන තොරතුරු කියමින් තමයි දැන් විරාමෙන් පසු ආරම්භ කරන්නේ. 5000 දීමනාව දෙන්නේ සමෘද්ධි පවුල්වලට පමණයි ලංකාදීපේ වාර්තා කරන්නේ. ඒකෙන් කියනවා වැඩි විස්තර මෙහෙම රංජන් කස්තුරි වාර්තා කරන්නේ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව සමෘද්ධිලාභී පවුල්වලට පමණක් ලබා දීමට ඊයේ කටයුතු කළ බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් චාමර මද්දු මකුළුගේ මහත්මයා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒකට හේතු විදිහට සඳහන් කරන්නේ සමෘද්ධි පවුල්වලට අමතරව අඩු ආදායම් ලාභී වැඩිහිටි දීමනා ලබන පවුල් ඇතුළු කාණ්ඩ 7කට අයත් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව රජය ප්‍රකාශ කළද මුදල් ප්‍රතිපාදන සපයා ඇත්තේ සමෘද්ධිලාභී පවුල්වලට ගෙවීම සඳහා පමණක් බවයි එහිදී සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඒ කාරණාව ලංකාදීපයේ වාර්තා කරපු විදිය අප දැන් යොමු වන්නේ අද පුවත්පතට බලමු අපි අද පුවත්පත මේ ගැන කොහොමද කියන්නේ කියලා වැඩි විස්තර සමගින් එහෙම කියද්දි 5000 දීමනව ලබා දීමේදී ජනතාව හා සමෘද්ධි නිලධාරීන් අතර අනවශ්‍ය ගැටුමක් ඇති වුණා. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය තමයි මේ ප්‍රකාශය කරන්නේ. මොකක්ද මේ අනවශ්‍ය ගැටුම? ඒ ගැන වැඩි විස්තර අද පුවත්පතම වාර්තා කරනවා. අපි බලමු මෙන්න මෙහෙම. එහිදී කියන කාරණාව තමයි වාර්තාව තමයි කිසිදු ක්‍රමවේදයක් නොමැතිව රුපියල් 5000 දීමනව ලබා දීමට අදාළව ආණ්ඩුව සකස් කළ වැඩපිළිවෙල හේතුවෙන් ඊයේ ජනතාව හා සමෘද්ධි නිලධාරීන් අතර අනවශ්‍ය ගැටුමක් ඇති වූ බව තමයි එහිදී සඳහන් කරන්නේ. මේ අතර කියනවා සමෘද්ධිලාභීන් හා සමෘද්ධි ලැබීමට බලාපොරොත්තු පොරොත්තු ලේඛනවල සිටින පිරිස් ඇතුළු කාණ්ඩ 7ක් යටතේ මේ 5000 ලබා දෙනවා කිව්වත් ලබා දී තිබෙන්නේ ප්‍රතිපාදන වෙන්කොට තිබෙන අර මීට පෙර ලංකාදීපය කියූ ප්‍රකාශයම තමයි වෙන අමුතු දෙයක් නොවේ. මේ 5000 දීමලාව ලබා දීලා තියෙන්නේ සමෘද්ධිලාභීන්ට පමණක් බව තමයි අද පුවත්පතත් වාර්තා කරමින් කියා තිබෙන්නේ. ඔය අතර අපි යනවා මව්බිම කියනවා මෙන්න මෙහෙම දැන් කියුනේ එහි යම් ගැටලු ඇති වුණා කියලා සමෘද්ධිලාභීන් අතර සමෘද්ධි නිලධාරීන් අතර. හැබැයි මෙහෙම කියනවා මව්බිම පුවත්පත 5000 දීමනාව ලබා දීම සාර්ථකයි. ඇතැම් තැන්වල විවිධ මාදා මතුවෙලා හැබැයි මේ බෙදීම නැත්නම් මේ ලබා දීම සාර්ථකයි මව්බිමයි කියන්නේ.
අපි බලමු ඒ ගැන සඳහන් වන විදිය. ඊයේ සවස 4 වන විට ලක්ෂ 11කට මේ ප්‍රතිලාභ ලබා දීලා ඇති බවත් සඳහන් වෙනවා. අවුරුදු 9 වෙනුවෙන් කාණ්ඩ 7ක් යටතේ අඩු ආදායම් ලබන පවුල් සඳහා රුපියල් 5000 දීමනව ලබා දීමේ කටයුතු ඊයේ නැත්නම් 12 වෙනිදා සාර්ථකව සිදු කරනු බව මව්බිම වාර්තා කරනවා. ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලදී මේ කටයුතු වලට විවිධ බාධා මතුවන බවත් එහිදී සඳහන් වෙනවා. කොහොම නමුත් සමස්තයක් ලෙසින් මව්බිම කියන්නේ මේ රුපියල් 5000 ලබා දීම සාර්ථකව සිදු වුණා කියලා. ඒ විවිධ පුවත්පත් විවිධාකාරයෙන් වාර්තා කරද්දී ඒ විවිධ වාර්තාවන් අප සම්පීඩනය කරලා ඊ රාත්‍රී ලයිව් at 8 ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට මේ රුපියල් 5000 දීමනව ලබා දීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළා. අප සූදානම් මේ වෙත අවධානය යොමු කරන්නට. මෙවර අලුත් අවුරුදු සමය වෙනුවෙන් අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට අදාළ විශේෂ චක්‍රලේඛය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළා. සමෘද්ධිලාභී අඩු ආදායම්ලාභීන් වැඩිහිටි ආබාධිත සහ වකුගඩු රෝගී දීමනාලාභීන් සේවස්පූර්ණ වැඩිහිටි දීමනාලාභීන් සහ අභ්‍යාචනා ඉදිරිපත් කර සුදුසු ලැබූ පවුල් සඳහා එම දීමනාව හිමි වනවා. ඒ අනුව 5000 දීමනාව ජනතාවට ලබා දීම ආරම්භ වුණා. මූලික වශයෙන් ලක්ෂ 2කට වඩා පවුල් ලක්ෂ 2කට වඩා කොළඹ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට සුදුසුකම් ලැබලා තියෙනවා. ඒ රුපියල් 5000 දීමනාව හැකි ඉක්මනින් ලබා දීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව 5000 දීමනාව ලබා ගැනීම සඳහා මෙලෙස පැමිණ සිටියා. මේ වෙලාවෙ ඉතින් දෙන්නේ ලොකු දෙයක් කියලා හිතනවා. සන්තෝෂයි මේ ලොකු උදව්වක් මේලා. ඔය මේ අවුරුද්දට මේ 5000ක් වටිනවා. අපේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් දීර්ඝායුෂ ලැබේවා. ග්‍රාම නිලධාරී සංගම් කිව්වා මේක කරන්න බෑ කියලා. ඒතකොට ආර්ථික සංවර්ධන නිලධාරීන් කිව්වා මේක කරන්න බෑ කියලා. ඒතකොට අපේම කොට්ටාසයක් කියනවා මේක කරන්න බෑ කියලා. බෑ කිව්වට මහත්තයෝ අපි මේක කළ යුතුයි. මේක සත් ක්‍රියාවක් නේ, මේක පුණ්‍ය ක්‍රියාවක් නේ. ප්‍රශ්න ගොඩක් උඩ ජීවත් වෙන්නේ. හරි සතුටුයි 5000 ලැබීම ගැන. කුලියටත් ලැබි අවස්ථාවට මේක ගොඩක් වටිනවා. පෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ක මේ සමෘද්ධි බැංකුව මගින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරා. පොඩ එකක් දාන්න ඕනේ දෙනවද නැද්ද කියලා මිනිස්සු පොලියෙන් රස්තියක් ගන්නවා. දෙකෙන් දෙනවා කියලා කියනවා මේගොල්ලන් දන්නේ නැහැ කියලා. මිනිස්සු ඉන්නපු දෙයක් නෙමෙයි මේක. අපි අපවස්ථාවටපත් කරන එක නෙමෙයි මෙන්නේ නේද? ආගෙවත් ඉල්ලන්න ණයක් වෙන්න ඕනේ නැහැ. හරිම සන්තෝෂයි. ස්තුති ගන්න අපි ජනාධිපතිතුමාට. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැඩිහිටි දීමනාව මෙන්ම 5000 දීමනාව ලබා ගැනීමටද හැට්නීදී තැපැල් කාර්යාලය වෙත පැමිණ සිටියත් ඔවුන්ට මුදල් ලබා ගැනීමට හැකි වුණේ නැහැ. මේ අයියාල 5000 දෙන්නේ නැද්ද මිනිස්සුන්ට? 5000 දෙන්නේ නැත්ද දන්නේ නැහැ. දැන් ඒක අහන්න පාලකයන්ට වන්දන්නේ. පාලකයන්ගේ. අර එක්කනේ මා වීඩියෝ කරයි දන්නේ. අපි දන්නේ නැහැ සර්. දෙනේ කුමුත් රුපියල් 3000 ගන්න කපා ගත්තා. දවහදා කරන් එකේ 3000 ගත්තා. අවුරුදු සෙවතිනක් අපිට කාණ්ඩ පොන්ට එපා අපි අහිංසක මිනිස්සුනේ. හොඳයි හොඳයි. ගොඩාක් හොඳයි. ගොඩාක් රුමිස් ටිකක්වත් ගන්න ගොඩක් දුකින්දා. ජනාධිපතිට පින් කියන තමයි. ඒ ජනතා අදහස් අතර එක්තැනකදී එක් කාන්තාවක් මව් කෙනෙක් කිව්වා ඒ තමයි මේ 5000 රුපියල් 25000ක් වටිනවා කියලා. ඒ තමයි උත්තරේ. විවිධ පාර්ශවයන් විවිධ චෝදනා කරනවා. ඒ අතර බොහෝ ජනතාව කියන්නේ අපට මේ ලැබුණු මුදල බොහොම වටිනවා කියලා. ඒ ගැන අප මතක් කරමින් සිහිපත් කරමින් අප යනවා දිනමිනි ජාතික පුවත්පතට. මේ මොහොත වන විට විශේෂ වෙහීමක් ක්‍රියාත්මක වෙනවා පොලිස් නිලධාරීන් මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඔබ දන්නවා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සහ ඒ ආදී වශයෙන් විවිධ කටයුතු සඳහා ඔය අතර දිනමින කියනවා මෙහෙම බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවෝ 925ක් අත්අඩංගුවට. අපි දැන් සූදානම් වෙන්නේ ඒ පුවත්පත බලන්නයි. සුභාෂිනී සේනානායක සහ රක්ෂණ ත්‍රියන්ත මේ කාරණා වාර්තා කරනවා. විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 925 දෙනෙකු බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා කියන දේ මෙහිදී සිහිපත් කරනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 40 දෙනෙකු, ඒ වගේම වාරන්තුකරුවන් 306 දෙනෙකු, ඒ වගේම දූෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 518 දෙනෙකු ආදී වශයෙන් විවිධ ආකාරයෙන් මෙලෙසින් අත්අඩංගුවට ගත අය කියන කාරණාව තමයි වාර්තා කරන්නේ. මෙලෙසින් ඒ සමගම අප යනවා ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරද්දී ඉදිරියේදී සිදුවන තවත් විශේෂ වැටලීම් වෙනුවෙන් ගන්නට යෙදෙන තාක්ෂණික ක්‍රමවේදයක් පිළිබඳව වාර්තා කරනවා. වැලිදැව ජාවාරම් ඔත්තු බලන්න ඩ්‍රෝන යාත්‍රා 20ක්. මේ දවස්වල වඩාත්ම කතාබහට ලක් වෙන කාරණාවක් තමයි මේ
දැවජාවාරම් පිළිබඳව. ඔන්න ඒ සඳහා මේ සඳහා මැදිහත් වන්නට මේ විශේෂ උපදෙස් ජනපතිතුමාගෙන් හමුදා ප්‍රධානින්ට උපදෙස් ලබා දීලා තිබෙනවා. යනු කියනවා ඝන වනාන්තර මැද හොර රහසේ කෙරෙන දැවජාවාරම් හා ගංගාශ්‍රිතව කෙරෙන වැලිජාවාරම් පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා ඩ්‍රෝන යානා 20කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා ලංකාදීපයට සඳහන් කළා තිබෙනවා. ඊට අමතරව නිරීක්ෂණ ගුවන් යානා කිහිපයක්ද මේ කටයුතු සඳහා යොදවා ඇති බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. විශේෂයෙන් මෙහිදී කියන කාරණාව තමයි මේ ඝන වනාන්තර මැදේ සිදු කරන දැව ජාවාරම් ඒ වගේම වැලි ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා මේ ආකාරයෙන් ඩ්‍රෝන යාත්‍රාවන් නැත්නම් ඩ්‍රෝන යානාවන් යොදාගෙන ඒ පිළිබඳව සුපරීක්ෂණය කරනවා කියන දේ තමයි එහිදී සිහිපත් කරන්නේ. ඉන්පස්සේ අවධානය යොමු කරනවා දිවයින වාර්තා කරනවා තවත් පුවත් කිහිපයක්. ඉන්න එකක් මෙන්න මෙහෙම AGA අබේනායක ගෙනෙන පුවතක්. කොටි වල දැමූ ආයුධ පාතාලයට විකුණුවයි අත්අඩංගුවේ සිටි 11ක නිදහස්, තවත් 4ක් යලි රිමාන්ඩ්. එකෙන් කියනවා LTTE සමාජිකයන් විසින් පසුගිය යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල වලදමා තිබූ ක්ලේමෝ බෝම්බ එවැගේම T56 ගෙනියවි හා ජීවෝන්ඩ ඇතුළු අවිආයුධ තොගයක් ගොඩගෙන රහසිගතව ප්‍රවාහනය කර පාතාල කල්ලි සමාජිකයන්ට අලෙවි කිරීම ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවගෙන සිටි ප්‍රබල පාතාල කල්ලි සමාජිකයෙකු වන සංජීව සමරරත්න හෙවත් ගණේමුල්ලි සංජීව ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා නියෝග කොට තිබෙනවා. ඒ බව දිවයින පුවත්පත වාර්තා කරනවා. ඔය අතර තවත් පුවතකට අවධානය යොමු කරනවා දිවයින වාර්තා කරන ඒ මෙසේ පාස්කු ප්‍රහාරයේ ISIS සමදතා CID නිලධාරියෙක් වසන් කරලා කීර්ති වර්ණකුල සූරිය මේ ගැන වාර්තා කරනවා. ඒදී කියන්නේ මොකක්ද? අප බලමු දිවයින වාර්තා කරනවා මේ ගැන වැඩි විස්තර සමගින්. ඒ ගැන මෙන්න මෙහෙමයි කියන්නේ. පාස්කු ප්‍රහාරයට ISIS ත්‍රස්තයන් සම්බන්ධ බවට තොරතුරු රහස් පොලිසියේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වසන් කර ඇති බව රජයට හෙළි වී ඇත. මෙම නිලධාරියා යහපාලන රජයේ බලපෑම මත එය සිදු කර ඇති බව රජයේ ඉහළපෙළේ බලධාරීන්ට වාර්තා වී තිබේ. පාස්කු ප්‍රහාරයට ISIS සංවිධානයේ සම්බන්ධ බව ඇමරිකානු SBIද නොයිසනම් FBIද කියලා හරියටම තහවුරු කරන්න බෑ. FBI ආයතනයේ පොලිසිය සොයාගෙන තිබිනි. පාස්කු ප්‍රහාරයට වසර 2ක් සමීප වන අවස්ථාවේ මේ තොරතුරු හෙළි වී ඇත කියලයි මෙහිදී වාර්තා කරන්නේ සඳහන් කරන්නේ. ඒ අතර තවත් පුවතකට යමු වෙනවා දිවයින පුවත්පතේම මෙන්න මෙහෙම ඉන්දියාවෙන් අල්ලාගත් ශ්‍රී ලාංකික බෝට්ටුවෙන් ආයුධ ජාවාරමක තතු හෙළි වෙයි කීර්ති වර්ණකුල සූරියම මේ වාර්තාවත් ගෙනෙනවා. ඉන්දිය වෙරළාරක්ෂක බලකාය විසින් අල්ලාගත් ශ්‍රී ලාංකික රවිහංසි නැමැති ධීවර බෝට්ටුවේ තිබී රහස ලියකියවිලි කිහිපයක් හමු වී ඇති අතර එම ලියවිලි වලින් අවිආයුධ ජාවාරමක් ගැන තොරතුරු හෙළිදරව් වී ඇත කියලායි සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. මීට පෙර කියවුණා මේ මද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඉතිහාසයේ අත්අඩංගුවට ගැනීම. දැන් මෙන්න තවත් පුවතක්. මේ ආයුධ ජාවාරම ක්‍රියාත්මක කරන්නේ ඉරානයේ චබහාගර් වරායේ සිට බවද ඉන්දිය බලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලාංකික ධීවර බෝට්ටුවේ තිබී හමු වූ රහස් ලියවිලි දැක්වන තොරතුරු වල රහස්‍යභාවය නිසා ඒ ගැන අනාවරණය කර නැත කියලායි සඳහන් කරන්නේ. ඔන්න මේවා පිළිබඳවත් දැන් විවිධ පරීක්ෂණ සිදු වෙමින් පවතිනවා කියන දේ තමයි අද දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඔය අතර දිනමින ජාතික පුවත්පතටයි නැවතත් අවධානය යොමු කරන්නේ. ඒදී කියවෙන කාරණාවක් මීට පෙර මේ ගැන සඳහන් වුණා NGO ඒ ගැන පහුගිය දවස්වල NGO නඩ NGO කාර්යයන් මෙහෙම තමයි පසුගිය දවස්වල කතා වුණේ මේ රාජ්‍ය නොවන සංවිධාන. දැන් මෙන්න ඒ පිළිබඳව නියාමනයක් සිදු වී තිබෙනවා. ඒ ගැන මෙහෙම කියනවා දිනමින අද තමන්ගේ ප්‍රධාන පුවතින්. NGO වලට තහනම් දෙකක් පිට රටවල් සමග ගිවිසුම් තහනම් පිට රටවලින් මුදල් ගැනීම තහනම් මේ බව භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් වාර්තා කරනවා. එකෙන් කියන දේ අපි බලමු වැඩි විස්තරත් එක්ක. රාජ්‍ය නොවන සංවිධාන වලට විදේශ රටවල් සමග ගිවිසුම් වලට එළඹීම සහ විදේශ රටවලින් අරමුදල් ලබා ගැනීම රාජ්‍ය විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. රට තුළ ආගමික මූලධර්මවාදී කටයුතු සහ බෙදුම්වාදී ක්‍රියා පවත්වාගෙන යාම සඳහා නොයෙක් රාජ්‍ය නොවන සංවිධාන මගින් මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වීමත් සමග රජය මෙම තීරණය ගෙන ඇත. ඉතාමත්ම සාධනීය පියවරක්. පාස්කු ප්‍රහාරයට පෙර කටාර්, ක්වේට්, සෞදි අරාබිය යන රටවල ආගමික සංවිධාන විසින් රුපියල් කෝටි ගණනින් මුදල් මෙම අන්තවාදීන්ට පිරිනමා ඇති බව මේ වන විට හෙළිදරව් වෙලා තිබෙනවා. ඒ නිසාවෙන් මේ ඍජු තීරණය රටට හිතකර තීරණය ගෙන ඇති බව තමයි සඳහන් වන්නේ. දැන් අප මේ පත්තරෙන් අද කිව්වේ දේශීය පුවත්, විවිධ දේශීය පුවත්. ඔය අතර අප යනවා විදේශ පුවත් මොනවාද කියලා හොයා බලන්නත්. ඒ අතර දේශීය කොවිඩ් තත්ත්වය පිළිබඳව අප ඔබට සඳහන් කළා. රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ සූදානම් විය යුතුයි. මේ උත්සව සමයේ නිසියාකාරව ගත කළොත් තමයි මේ මාසයේදී
හොඳ යහපත් ප්‍රතිචාර ප්‍රතිඵල පෙන්වන්නේ කියලා. හැබැයි ඔය අතර අසල්වැසි ඉන්දියාවට ගොඩ වෙනවා. අප ලංකාදීපේ ලෝවටා තීරයෙන් උපුටා ගන්නවා ඒ ගැන. ඉන්දියාවේ දිනකට ආසාදිතයෝ 1,69,000ක්. මේ බරපතල අවදානම් පිළිබඳවයි වාර්තා කරන්නේ. ඉන්දියාවේ දෛනික කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන ඊයේ 1,69,000ක් පසු කළේය. ඉන්දියාවේ දෛනික ආසාදිතයන් 1,69,000 පසු කළ පළමු අවස්ථාව මෙය කියලත් සඳහන් වෙනවා. මේ ආදී වශයෙන් ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේනි. ගත වූ පැය 24 ඇතුළත මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 63,294ක්. ඉතින් මේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය වනාහි එරට වඩාත් සමෘද්ධිමත්ම ප්‍රාන්තය කියලා හඳුන්වන්නට පුළුවන්. මොකද මේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තමයි එහි ප්‍රධාන මූල්‍ය අගනගරය වන මුම්බයි ඇතුළත් වන්නේ. මුම්බයි ඇතුළු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය මේ ආකාරයෙන් ඉතාමත්ම ශීඝ්‍ර කොවිඩ් ආසාදිතයන් මුණගැසීමත් හමුවීමත් සමග ඒ පිළිබඳව වඩාත් අවධානය යොමු කරන්න කියලා නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. ඒ අතර නවදිල්ලිය සතියන්තයේදී වසා දමනවා. ඒ ආදී වශයෙන් ඉන්දියාවේ මේ තත්ත්වය ඇති වෙන්නේ මීට සතියකට හමාරකට පෙර කියවුණා ඉන්දියාවේ නව ප්‍රභේද ප්‍රාන්ත 18කට පැතිරිලා කියලා. ඒ ප්‍රභේදයේ මීට කරින් හොයාගත් එංගලන්තයේ ප්‍රභේදය හෝ දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ප්‍රභේදය හෝ නැත්නම් බ්‍රසීලයෙන් හඳුනාගත් ප්‍රභේදය නොවේ, එය වෙනත් ප්‍රභේදයක් කියලා. මෙන්න මේ විකෘතිය, නව විකෘතිය, කොවිඩ් වෛරසයේ නව විකෘතියද මේ තත්ත්වයට හේතු වෙලා තිබෙන්නේ. ඒ ගැන මේ මොහොත වනිටත් පරීක්ෂණ පැවැත්වෙනවා කියන දේ තමයි සිහිපත් කරන්නේ. ඔය අතර අප නිකන් සිහිපත් කරනවා ඉන්දියාවේ සේවද්දී ඉන්දියාවට යාබදී රාජ්‍ය එක් පසකින් පාකිස්තානයේ අනෙක් පසකින් බංග්ලාදේශය. පාකිස්තානයේ අපි අතහැරලා බංග්ලාදේශයට අවධානය යොමු කරද්දී බංග්ලාදේශයේත් මේ කොවිඩ් අවදානම ඔඩුදුවා ගොස් තිබෙනවා. එරටත් වසා දමමින් යනවා. ඉතාමත් බරපතල අවදානමකට එරට ජනගහනය මිලියන 44ක් වන එරට ජනගහනය සිටින ජන සන්නිපාතයක් වෙසෙන බංග්ලාදේශයේත් මේ මොහොතේ කොවිඩ් අවදානම සීඝ්‍රයෙන් වැඩි වෙමින් යනවා. ඔය අතර අප යනවා දිවයින විදෙස් තීරුවට. එහිදී කියන කාරණාවක් කියනවා ඊට කලින් අප වෙලාව දකිනවා. අප කිව්වේ මීට පෙර දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව සහ බංග්ලාදේශය ඒ අතර තවත් රටවල් රාජ්‍යයන් ගණනාවක් තිබෙනවා. ඔය අතර අප යනවා කෙලිම යුරෝපයට. යුරෝපයේ තත්ත්වය කෙසේද? මීට සතියකට හමාරකට පෙර කියවුණා ඔබ දන්නවා ප්‍රංශය සති 4ක් දක්වා වසා දමනවා. ඔය අතර ඉතාලියේ, ජර්මනියේ ඒත් එක්කම පෝලන්තයේ, හංගේරියාවේ තත්ත්වය එන්න වර්ධනය වෙමින් පවතිනවා. එංගලන්ත බලධාරීන් සඳහන් කරනවා එරට සෑම වැසියෙකුටම සතියකට දෙවතාවක් අනිවාර්යයෙන්ම ඇන්ටිජන් පරීක්ෂණය සිදු කළ යුතුයි කියලා. ඔය අතර අප යනවා ජර්මනියට. මේ කියන්නේ දිවයින ඇතුළු පිටු වාර්තාවකින් විදෙස් ලොවින් කොරෝනා ආසාදිත තරුණ තරුණියන්ගෙන් ජර්මනියේ දැඩි සත්කාර ඒකක පිරියයි මේ වාර්තාව පුටා ගන්නවා. මෙන්න තත්වය. තුන්වන කොරෝනා වසංගත රැල්ලට මුහුණ පා සිටින ජර්මනියේ තරුණ ජනතාව කොරෝනා ආසාදනයට හා ඒ ආසන්න ශ්වසන ආසාදිත තත්වයන්ට ගොදුරු වී රෝහල් ගත කිරීම වැඩි වෙමින් පවතින බව එරට සෞඛ්‍ය අංශය අනාවරණය කරනවා. ජර්මනිය පුරා පිහිටි රෝහල් 70ක් විසින් නිකුත් කර ඇති වාර්තාවන්ට අනුව ශ්වසන ආසාදනයන්ට ගොදුරු වීම නිසා තරුණ ජනතාව වැඩි වශයෙන් රෝහල් වල ඇදී යෑම නිසා දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම නිසා එම ඒකක ශීඝ්‍රයෙන් රෝගීන්ගෙන් පිරී යමින් පවතිනවා කියන දේ තමයි වාර්තා කරන්නේ. ඔය අතර නැවතත් එනවා ඉන්දියාවට. ඉන්දියාවේ ඔබ දන්නවා විවිධ ජන කොටස් විවිධ ජනවර්ග රාශියක් වෙසෙන රාජ්‍යයක්. එනිසා ඔවුන්ගේ මේ ඇතැම් සංස්කෘතික සැමරීම් ඒ ජනවර්ගවල ජන කොටස්වල සංස්කෘතිකාංග ඒ වගේම සංස්කෘතික සැමරීම් ඒකරාශී වීම මේ කොවිඩ් අවදානම වැඩිවීමට හේතු වෙනවාද? ඒකට එහෙම ප්‍රශ්නාර්ථයක් වන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මෙහෙම කියනවා. කොරෝනා ආසාදිතයන් වැඩි වෙද්දී හින්දු බැතිමත් වූ දහස් ගණනක් කුම්භ මේලා සමරති. මේ දිවයින වාර්තාව දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනින් දින ඉහළ යමින් පවතින ඉන්දියාවේ පවතින තත්ත්වය නොතකමින් හිමාල ප්‍රාන්තයක් වන උත්තර්කාන්ද් ප්‍රාන්තයේ හරිද්‍රවාර නගරයට රැස් වූ දසදහස් සංඛ්‍යාත හින්දු බැතිමත් වූ එක පොදියට ගංගා නදියට බැස කුම්භමේලා උත්සවයට පෙරේදා ඊයේ දිනේ සමරා තිබෙනවා. එකවර විශාල බැතිමතුන් සංඛ්‍යාවක් නගරයට කඩා වැදීම හේතුවෙන් කොරෝනා මර්ධන නීති ක්‍රියාත්මක කිරීමද අසිරු වී ඇති බව තමයි විශේෂයෙන්ම උත්තර්කාන්ද් ප්‍රදේශ ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරන්නේ. ඔය අතර අප යනවා අසල්වැසි පාකිස්තානයට. පාකිස්තානයේ මේ තත්ත්ව විත්ති කෙසේද? මෙන්න උත්තරේ. පාකිස්තානයේ පුද්ගලිකාංශයෙන් ගෙන් වූ කොරෝනා එන්නත් උණු කැවුම් මෙන් අලිවි වෙයි. මෙන්න ඒ වාර්තාව. පාකිස්තානය
පාකිස්තානයේ පුද්ගලිකාංශය වෙත කොරෝනා මර්ධන එන්නත් ආනයනය කිරීමට අවස්ථාව ලබා දීම සමග එරටට රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් V එන්නත් ඔග එම එන්නත් විදින මධ්‍යස්ථාන වෙත ලබා දීමෙන් සතියක කාලයකට පසු අවසන් වී තිබෙනවා. එතරම් ඉක්මනින් ඒවා මිලදීගෙන තිබෙනවා නැත්නම් ජනතාව එන්නත් කරගෙන තිබෙනවා. පුද්ගලිකාංශයෙන් ආනයනය කරන ලද එන්නත් තොග එන්නත් කරන මධ්‍යස්ථාන වෙත ලබා දීමෙන් පසු වැඩි දෙනෙකු එම එන්නත් ලබා ගැනීමට පෙළඹීම සමග මෙසේ බොහෝ එන්නත් මධ්‍යස්ථාන වලට ලබා දුන් එන්නත් තොග ඉක්මනින් විද අවසන් වුණායි කියන දේ තමයි සඳහන් කරන්නේ වාර්තා කරන්නේ ඒ පාකිස්තානයේ තත්ත්වය. දැන් අප යොමු වෙනවා ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමු කරන්න. ඔය අතර අප සඳහන් කරනවා ඔබ දන්නවා දේශීය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ප්‍රවීණයන්ගේ කණ්ඩායම අතර නැත්නම් ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගයක් ප්‍රදර්ශනාත්මක තරගයක් පැවැත්වීමට පල්ලකැලේ ක්‍රීඩාංගණය සූදානම් වෙමින් පවතින මොහොතක්. ඒ පිළිබඳව පසුගිය දවසක ක්‍රිකට් ආයතනයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් වුණා. දැන් මේ ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය පැවැත්වෙනවාද? හැබැයි එහි ලෙජන්ඩ්ස් නායක හිටපු ලෙජන්ඩ්ස් නායක නැත්නම් ඉන්දියාවේ පැවති ඒ තරගාවලියේදී අනුශූරතාවය දිනාගත් ටීම් ඩිලිෂාන් නායකත්වයේ දුන්නේ ටීම් ඩිලිෂාන් සඳහන් කරනවා මෙහෙම ප්‍රදර්ශන තරගය මේ මොහොතේ සුදුසු නැහැ. ඒ වාර්තාව ගෙනෙන්නේ දිනමින ජාතික පුවත්පත. ඩිල්ෂාන් කියනවා ඉන්දියාවේදී රෝඩ් සේෆ්ටි තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගියන ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මේ ක්‍රිකට් තරගයට මේ සුදුසු අවස්ථාවක් නොවන බව තමයි ටීම් ඩිල්ෂාන් කියන්නේ. කොරෝනා අරමුදල් රැස් කිරීම සඳහා ප්‍රදර්ශනාත්මක මේ 2020 ක්‍රිකට් තරගය ලබන මාස 4 වෙනිදා පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළා. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩිල්ෂාන් පවසලා තියෙන්නේ මේ තරගයේ පැවැත්වීමෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන තරුණ ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට බලපෑමක් ඇතිවන්නට පුළුවන් කියලා. එහිදී ඩිලිෂාන් කියනවා මේ තරගයේ ඩිලිෂාන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළ එක්වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අනිවාර්යයෙන්ම සහභාගී වන බවත් මේ තරගයේදී තරුණ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් දෙන බවත් මීට පෙර ක්‍රිකට් ආයතනයේ පැවති ඒ මාධ්‍ය හමුවේදී සඳහන් වුණා. අපි ඩිලිෂාන් කියන්නේ මේ අවස්ථාව නොවේ මේ මොහොතේ මේ තරගයේ පැවැත්වීම සුදුසු නෑ කියලා. ඔය අතර තවත් ක්‍රීඩා පොතකට යමු වෙනවා දිනමින පුවත්පතේ දක්ෂතා මත පදනම්ව වැටුප් ගෙවන නව ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම් බංග්ලාදේශ සංචාරයට පෙර ලකුණු රැස් කළොත් තරඟ දිනුවොත් සල්ලි ගලයි. මෙන්න මීට පෙර එහෙම වුණේ නැහැ. දැන් වෙනස් හැබැයි තත්ත්වය. ප්‍රින්ස් ගුණසේකර මේ වාර්තාව ගෙනෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත පදනම්ව ගෙවීම් සිදුවන ආකාරයේ නව කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම ළඟේන බංග්ලාදේශ සංචාරයට පෙර සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් කරයි. ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසුවේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පසුව මේ නව කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමට ක්‍රීඩකයන් සමග සාකච්ඡා කරනවා කියන දේ. ඒ අනුව ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත පදනම්ව පමණක් මේ ආදි වශයෙන් Tamanට ඒ ලැබීම් නියමිත ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඔය අතර ටොම් බෝඩි අධ්‍යක්ෂවරයා ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා එල්ලී සිටීමේ ඒ න්‍යාය ඉවත් කරලා රැඳී සිටීමේ න්‍යාය Taman අනුගමනය කරනවා කියලා. කෙසේ හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ විවිධ ක්‍රමවේගයන් හරහා ඉහළට ඔසවා ගතහොත් එයයි රටේ ජයග්‍රහණය, එයයි ක්‍රීඩාවේ ඉතිරි ජයග්‍රහණය වාසනාව කියලා අප විශ්වාස කරනවා. ඒ ක්‍රීඩා තොරතුරු සමගින් අපි සූදානම් වෙනවා විරාමයක් වෙත යොමුවන්නට. අපි සූදානමින් පසුව කාටුන් සමගින් මුණ ගැහෙන්නට. කාටුන් ගැන කියන්න හදන්නේ මුලින්ම තෝරගන්නේ තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුනේ. පහුගිය දවසක තරුණයෝ කියන 4 දෙනෙක් මෝටර රථයක නැගිලා අධිවේගී දක්ෂිණ අධිවේගී අර මේ වීදුරු පහත් කරලා ඒ උඩ වාඩි වෙලා බොහොම ජව සම්පන්න ගමනක් ගියා. ඔවුන් හිතුවේ එහෙමයි. හැබැයි අවසානයේ ඔවුන් මේ මොහොතේ නීතිය රැහැනට කොටු වෙලා ඉන්නේ. ඔබ දකින්න ඇති සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ ප්‍රවෘත්ති ඔස්සේ මෙන්න කාටුනේ. එවුන් ඒ උදවිය කොහොමද ගිහිල්ලා තියෙන්නේ? ගොන්වස්සෙක් වාහනේ එලවනවා. ඔය අතර උම්බෑ කියමින් තව තරුණයෝ හැටියට ඇඳුනගත් නැත්නම් තරුණයෝ විදිහට පෙනී ඉන්න වෘෂභ රාජයෝ 4 දෙනෙක් ඒ වාහනේ ගිහිල්ලා තියෙනවා. අන්න ඒ කතාවයි මේකයි දැන් බලන්න තියෙන්නේ. ඔය අතර කියලා වැඩක් නැහැ කාටුනේ දැන් බලන්නේ. අද මේ මගොඩිස් එක්ක අංජන කතාව කොටටිලා. අංජනත් එක්ක කතා වෙන මගොඩිස් කියනවා මෙහෙම. කතානායකතුමා කියනවා දියවන්නාවට අපද්‍රව්‍ය එක්ුණේ කොහොමද කියලා තවම හොයාගන්න බැරි වුණාලු. ඒකන් ඉන්න අංජන කියනවා අයියෝ ඒකවත් දන්නේ නැද්ද?
දියවන්නාවට අපද්‍රව්‍ය එකතු වුණේ පාර්ලිමේන්තු මැතිවරණ වලින්නේ. පාර්ලිමේන්තු මැතිවරණ තමයි දියවන්නාවට කුණු කන්දල් එකතු වෙලා තියෙන්නේ. අපි යනවා ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත බලන්න. මගොඩිස් එක්ක ඉන්නවා ශ්‍රීකාන්ත. මෙන්න කතාව. එජාපේ හැරගිය අයට ආපහු එන්න පොදු සමාකාලයක් දෙන්න යනවලු බං මගොඩිස් කියනවා. ශ්‍රීකාන්ත කියනවා ඕවට බය වෙන්නේ කවුද සර්? අන්න බෝනස් මන්ත්‍රීකම දෙනවා කිව්වනම් බෝනස් මන්ත්‍රීකමක් තාම තියෙනවනේ. ඒක දෙනවා කිව්වනම් අන්න කවුරු හරි එයි. ඔය අතර අපි බලන්නේ අංජනගේ කාටුන් දින වෙන පුවත්පතේ. මේකෙත් මගොඩිස් ඉන්නවා. තවත් කෙනෙක් ඉන්නවා. කතාව මෙන්න. මම මේ අවුරුද්දේ ප්‍රාර්ථනා කරන්නේ කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා නෙවෙයි සර්. ඒකට මගොඩිස් අහනවා එහෙනම් සම්බ 97ට රතු කැකුළු 95ට ලැබේවා කියලා. මේ අවුරුද්දේ අලුත්ම ප්‍රාර්ථනාව සම්බ 97ට රතු කැකුළු 95ට ලැබේවා. හරි අපූර්ව ප්‍රාර්ථනාවක් ඒකත්. ඔය අතර අපි බලන්නේ අවන්ත ආටිකල් අඳින ප්‍රධාන කාටුනේ අද පුවත්පතේ. සාමාන්‍ය ජනතාවටත් කිරිබතක් උයා ගන්නට ඕන. හැමෝම එහෙමයි. හැබැයි බලන්නකෝ වෙනස. මගොඩිස්ලා රස මසවුලු පිරි ඒ කිරිබත් මේසේ රසට භුක්ති විඳින්න සූදානම් වෙලා තියෙනවා. හැබැයි මේ තමන් වාඩි වෙන්න ගිය මේසේ උද්දමනේ කියන මේසේ බොහොම උසයි. ඒ නිසා අර පහන පත්තු කරලා කිරිබත් කෑල්ල කන්නට සාමාන්‍ය ජනතාවට බැහැ. මොකද උද්දමනේ කියන මේසේ උස වැඩි. ඔය අතර අපි බලන්න සූදානම් වන්නේ ගිනි කසේ පැදිපෙළ. මොකක්ද අද ගිනි කසේ පැදිපෙළෙන් කියන්නේ? අවුරුදු සමරන්න හිත හිතු හැටියට රෙස්සේ පොරකනවා දුටිමි සෙනග රෙදි කඩවල් අස්සේ නොපෙනෙන වෛරස් හතුරා නෑ තව පසුබැස්සේ මතු නොවුනොත් මදැයි පොකුරු අවුරුද්දෙන් පස්සේ. ඔන්න අවුරුද්දෙන් පස්සෙන් පොකුරු ඇති වෙයිද දන්නේ නැහැ. ගජමන් නෝනාගේ ගිනි කසේ පැදිපෙළයි එහෙම කියන්නේ. දැන් බලන්නේ පංකජ රුවින්දගේ සරදම් කාටුනය. සරදම් එක මගොඩිස් අදත් ඉන්නවා. අවුරුදු කාලේ සෞඛ්‍යනීති පිළිපදින්නලු. පිළිපැද්දද කියලා අවුරුද්දෙන් පස්සේ බලාගත්ත හැකි සර්. ඔන්න ඒ ලැබෙන ප්‍රතිඵලත් එක්ක වෙන්න ඇති. ඔය අතර අපි බලන්නේ දාස අඳින ප්‍රධාන කාටුනේ ලංකාදීපයට. මේ අලුත් අවුරුද්දේ සුබ මොහොතින් බුලත් හුරුල්ලක් දී තමන්ගේ අවුරුදු චාරිත්‍රිෂ්ඨ සිද්ධ කරන්නට යන අපේ දාස පාර දෙකක් මැද දෙමන් හන්දික නතර වෙලා එක පැත්තකින් බුලත් හුරුල්ලක් දික් කරන්නේ කොරෝනා වෛරසය, අනෙක් පැත්තෙන් ප්‍රථමාධාර පෙට්ටිය නැත්නම් උපදෙස් සහිත ප්‍රථමාධාර අතකින් තමයි මේ විදිහට බුලත් හුරුල්ල දික් කරන්නේ. දැන් දාසට තෝරගන්න ඕන මොන පැත්තෙන්ද මා බුලත් හුරුල්ල ගන්න කියලා. දැන් බලන්නේ අනේද කියන්නේ පැදිපෙළ තලන්ගේ. මෙන්න අනේද කියන්නේ මුවවැස්මක් නොමැත ගරු ඇමතිගේ මූනේ දත් ඇඳි පෙනේ ආරක්ෂක ගොන්බානේ ආදර්ශයක් දිය යුතු ඉහළම රෑනේ මൗනට කොවිඩ් ගැන මතක්වත් නෑනේ. ඔන්න මතකයේ ගැන කියනවා. ඔය අතර බන්දුල ගුණවර්ධන මහත්මයාවත් ඇඳෙන්නේ නැත්තම් කාටුන් එක පුදුමයිනේ. ඇඳෙනවා. මේ ඇඳෙන්නේ MD වීරරත්නගේ කාටුනේ. MD විරත් රුපියල් 500ක් කරා යනවා. යන ගමන් අහනවා මග මේ බන්දුල ගුණවර්ධන මහත්මයාගෙන් මේකෙන් සති කීයක් පුළුවන්ද සර්? රුපියල් 500 පෙන්නලා අහනවා සර් මේකෙන් සති කීයක් පුළුවන්ද? මම යන්නේ. ඔය අතර අපි බලන්නේ දවසේ පද 4. මෙන්න අවුරුදු සහන මල්ලට දොස් නගනු ඇසි බන්දුල වන්දි ඉල්ලා නඩු මගට බසි 5000 අරන් සමහරු සිනහසිසි දැන් දොස් කියති නැති වට සත් රුවන් වැසි. ඔන්න කතාව. ඔය අතර අපි බලන්නේ සුජීවගේ විගඩම් පැදිපෙළ. බලමු. රුපියල් 1000කට මිල කරමින් මේවා සහනය පිණිස මම ඔහෙලට ගෙන ආවා. අග හිඟකම් නිසා පැවතුණු දුක වාවා අවුරුද්දම කන්න මේකෙන් හැකි වේවා. අවුරුද්දම කන්න මේකෙන් හැකි වේවා කියලා බන්දුල ගුණවර්ධන මහත්මයා දොහොත් මුදුන් දීලාද මන් දන්නේ ඒ වගේ වැඳ වැටෙනවා අර 5000 පොට්ටනියක් තියලා. සුවාරස්ගේ කාටුනේයි අපි දැන් බලන්නේ. අලුත් අවුරුද්දට විවිධ චරිත තියෙන නැත්නම් චාරිත්‍ර තියෙනවා, විවිධ තරංගේ සව් තියෙනවා. මෙන්න ලිස්සන ගැස නැගීමේ තරංගයේදී ඉන්නවා සුවාරිස් ඉහළට යනවා, ඉහළටම යනවා. නගින ගමන් මෙහෙම කියනවා සෑර් හොඳටම ෂුවර් නේද මේ පොල් තෙල් බෝතලේ SLS තියෙනවා කියලා. මේ ඒ ලිස්සන ගහේ උඩ නංවලා තියෙන්නේ අර කොඩියක්නේ අපි දකින්නේ. කොඩිය නෙවෙයි. උඩ තියෙන්නේ පොල් තෙල බෝතලයක්. නගින ගමන් සුවාරිසාන සර් මේකේ තියෙන්නේ SLS සහතිකේ තියෙනවද කියලා. අපි ඉක්මනින් වෙලා බලනවා.
දැන් ලිස්සන ගහනගෙන අපි දැක්කේ කලින් සුවාරිස්. ඔය අතර අපි බලන්නේ තවත් ඒ වගේම කතා කීපයක් තියෙනවා. බෙම්පියා කාටුනේ දැන් බලන්නේ. මෙන්න බලන්නකෝ බෙම්පි යනවා කැවුම් කඩේට. කැවුම් කඩේ මුදලාලි ඉන්නවා. බෙම්පියා කියන මෙහෙම මොකක්ද මුදලාලි මේ දැන්වීමේ තේරුම? මේ දැන්වීම තියෙනවා පැත්තක. මොකද්ද තියෙන්නේ? SLS සහතික නොමැති පොල් තෙල් වලින් හැදූ කැවුම් කොකිස් කෑමට විකිණීමට. කෑම ಜಾති විකිණීමට. ඔන්න එතකොට අරකට උත්තරේ දෙනවා මේ කවුද මේ මුදලාලි. ඇයි බෙම්පියෝ ඔය සහතික දෙන ඒවායේ වසවිස චුට්ට තියෙනවා කියලා ඒක ලොකු නෝනත් කීවනේ. SLS විශ්වාස නැහැනේ. මේවා ගමේ පොල්තලින් හදපුවා. ඒ ගමේ පොල්තල් වලින් හදපුවල ගැටලුවක් නැහැ. ඉතින් SLS නැහැනේ. ඒ හින්දා ඒව හැමයි. ඔය අතර ජනරාණි කාටුනේ අපි දැන් බලන්නේ. මගොඩිස්ට හම්බෙලා අද ජනරාණිව. මගොඩිස් කියනවා මෙහෙම. අන්ධයාට කිරි කැවීමේ තරගයට උඹත් සහභාගී වෙනවද? එතකොට ඉනට අත් දෙක තියන් ඉන්න ජනරාණි කියනවා නැහැ. සෑරලා අපිව වෙන එකකට ලියාපදිංචි කරලානේ ඉන්නේ. එතකොට මගොඩිස් අහනවා ඒ මොකද්ද බං? එතකොට ජනරාණි කියනවා ඇයි යන්නේ වහ කෑමේ තරගයට? ඇයි යන්නේ වහ කෑමේ තරගයට අපිව ලියාපදිංචි කරලා ඉවරනේ. ඔය අතර අපි බලනවා අංජනගේ ප්‍රධාන කාටුනේ අද දිනමිනිට ඇඳෙන. සියලු සහෝදරයෝ එක්ව එකට කටයුතු කරලා රට කොට ගන්නට පුළුවන් නම් ඔන්න අංජන එනවා ඉදිරියට. මේ අංජනට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රධාන පක්ෂ තුනකම නායකයෝ ඔබට පේනවායි ප්‍රධාන පක්ෂ තුනේ නායකයෝ කවුද කියලා අද අංජන කියනවා අන්න ඒ කතාව බොහොම අපූර්වට. ඔය අතර අපි බලනවා තිස්ස හේවා විස්සගේ හිනාවැස්ස කාටුනේ. එතන තුන්දෙනාම එකතු වෙලා අංජනලට සුබ අලුත් අවුරුද්දක් වේවායි කියද්දි මේ බලන්නකෝ තවත් කෙනෙක් සුබ අලුත් අවුරුද්දක් වේවා කියනවා. කඩේ බඩු මිල අඩු කරන්නට වයිමාවත් දැන් පිහිට වේවා. ලෙඩට මුල්වන වස ගෙනෙන්නට වෙළඳන් හට නොහැකි වේවා. ඔක්සිජන් කන්නට නොවන බව එතුමාලා වටහා ගනිත්වා. හිතේ ගිනි නැති ලිපේ ගිනි ඇති අලුත් අවුරුදු උදා වේවා. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න ඒ ප්‍රාර්ථනාව කරන්නේ තිස්ස හේවා විසගේ හිනාවැස කාටුනෙන් තිස්ස. ඔය අතර අපි දිල්රුගේ සීපදයි දැන් බලන්නේ. බලමු මොකද්ද කියන්නේ කියලා. වසක් විසක් නැති අහරින් මුළු තැන් ගෙය සරු වේවා. දොසක් බසක් අසන යමක් කිසිවෙකුගෙන් නොම වේවා. අඟක් හිඟක් නැති දිවියක් කොයි කාටත් හිමි වේවා. අදත් හෙටත් පමණක් නොව අවුරුද්දම සරු වේවා. අදත් හෙටත් පමණක් නොව අවුරුද්දම සරු වේවා. අපෙත් ඒ සුබ පැතුම එයයි. ඒ සුබ පැතුම සමගින් හේතුවතුනි අදට පත්තරෙන් සමුගන්නවා විරාමයකින් අනතුරුව සූදානම් ලෝකස්තේ මුණ ගැහෙන්නට.